පුතේ ඔන්න අදත් තොරතුරු හා sannivedana තාක්ෂණ පාඩම පටන් ගන්න යන්නේ. ඒල් ගුණසේකර පදනම මගින් සංවිධානය කරන නොමිලේ ඔබට දැනුම ලබා දෙන සාමාන්‍ය පෙළ විභාගය අරමුණු කරගත් සම්මන්ත්‍රණ මාලාවක තවත් එක සම්මන්ත්‍රණයක්. ඒතර අපි පහුගිය දවස් දෙකේ සාකච්ඡා කරා වැදගත් පාඩමක් වෙන පැතුරුම්පත් මෘදුකාංග භාවිතයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මේ දක්වා ඇවිල්ලා තියෙන ගැටලු සම්බන්ධව. ඒතර මට තව ගැටලු කීපයක් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන අවසාන අවුරුදු කීපේ. ඉතින් පහුගිය දවස් ටිකේ මට දිගින් දිගටම ඉල්ලීම ආවා ඔයගොල්ලෝ හැමෝම අමාරුයි කියන ක්‍රමලේඛ පාඩම. කියන්නේ පරිගණක වැඩසටහන් ලියන එක. ප්‍රස්කල් භාවිතයෙන් පරිගණක වැඩසටහන් ලියන පාඩම ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් මම අද හිතාගත්ත අද මම පැය 3-4ක් එක දිගට කරගෙන යනවා. මට හිතුණා මේ ප්‍රස්කල් පාඩම ඔයගොල්ලෝ ඉල්ලීම අනුව පටන් ගන්න. අවසානයේ මම Excel පාඩමේ අඩුපාඩු ටික මම සම්පූර්ණ කරලා දෙන්නම්. හරි. දැන් මෙහෙමනේ වැඩේ. දැන් අපි මිනිස්සු හැටියට භාෂා පාවිච්චි කරනවා. මිනිස්සු හැටියට භාෂා ගොඩක් පාවිච්චි කරනවා. සිංහල දන්නවා, දෙමළ, ඉංග්‍රීසි ගොඩක් භාෂා තියෙනවා නේ. ෆ්‍රෙන්ච් කියයි නේ, ටැගලොග් කියයි. එක එක භාෂාවලින් යම් යම් දේවල් කියනවා. හරි. හිතමු මෙන්න මෙහෙම දෙයක්. දැන් මම ලියනවා යම් කිසි භාෂාවලින් වචන කීපයක්. භාෂාවලින් වචන කීපයක් ලියනවා. ඒතර ඒක තේරෙන්න නම්, ඒ ලියන දේ තේරෙන්න නම් පුතාලට ඒ භාෂාව පුළුවන් වෙන්න ඕනේ. ඒ මිනිස් භාෂාව එහෙමයි. අපි මිනිස් භාෂාවක් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නේ කොහොමද? ඉස්සරම ඉගෙන ගන්නවා ඒකේ ඇල්ෆබෙට් එක. කෝඩි ඉගෙන ගන්නවා. ඊට පස්සේ වචන ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ වචන වලින් වාක්‍ය හදනකොට උක්ත ආඛ්‍යාති සම්බන්ධය අපි ඉගෙන ගන්නවා. වචන සම්බන්ධ කරද්දී වචන වල තියෙනවා ස්පෙලිං. අකුරු වින්‍යාසය බලන්න ඕන. ඔය ගොඩක් දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඔය හා සමානයි පුතේ පරිගණක වල තියෙන භාෂාත්. පරිගණක භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඒ පරිගණක භාෂාවට අදාළ වචන අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මට පැස්කල් පුළුවන් නේ. මේ තමයි මං හිතාගන්නේ ඈ. මේ පැස්කල් ගොඩක් යන්න පුළුවන්. මට පැස්කල් පුළුවන් වුණේ කොහොමද? පැස්කල් වල භාවිතා කරන වචන ටික මම දන්නවා. ඒ වචන වලින් කරන දේවල් ටික මම දන්නවා. හරි. ඒක පැස්කල් කතාව ඔන්න පැත්තකින් මම තියලා පාඩමට එනවා. පාඩමේ මුලින්ම සාකච්ඡා කරන්න ඕනේ ඇයි මේ පරිගණක වැඩසටහන් භාවිතා කරන්නේ? පරිගණක වැඩසටහනකින් මොකද්ද කරන්නේ? මොකද්ද මේ පරිගණක වැඩසටහනක් කියන්නේ? හරි. උදේ පාන්දරම ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවස්වලදී දෙමාපියෝ නැගිට්ටවල කියනවා පුතේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියලා. මම හිතනවා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියන්නේ ඒක වැඩසටහනක්. ඔය ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියන ක්‍රියාවලිය තුල ගොඩක් දේවල් කරන්න ඕනේ. ඇඳෙන් නැගිටින්න ඕනේ නේ. ඔව්. හොඳ දරුවෝ නම් බෙඩ් ෂීට් එක නමලා තියන්න ඕනේ. ඇඳ හදන්න ඕනේ නේ. නැගිටලා ඇවිල්ලා කට සෝද ගන්න ඕනේ. මුණු සෝද ගන්න ඕන, දත් පදින්න ඕන, කන්න ඕනේ, ඇඳුම් මැද ගන්න ඕනේ නේ. ඊට පස්සේ ලෑස්ති වෙලා දෙමාපියන්ට වැඳලා ඉස්කෝලේ යන්න ඕනේ. ඔන්න ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියන ක්‍රියාවලිය තුල කරන්න ඕනේ දේවල්. හරි. එතකොට දැන් මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ? දැන් අපි එදිනදා ජීවිතයේ වැඩසටහනක් මම කිව්වා. අපි පරිගණකයේ යම් දෙයක් කරගන්නවා නම් ඒ පරිගණකයෙන් කරගන්න දෙයට අපි කියනවා පරිගණක ක්‍රමලේඛනයක් කියලා. දැන් උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේට ලෑස්ති වෙන්න කිව්වහම දැන් දුවල පුතාලා දන්නවා ඉස්කෝලේට ලෑස්ති වෙන්නේ කොහොමද? ලෑස්ති වෙලා යනවා. පරිගණකයෙන් යම් වැඩක් කරව ගන්නවා නම් පියවරෙන් පියවර අපි පරිගණකයට කියන්න ඕන. මේක කරන්න කියලා කියන්න ඕන. හරි. එහෙම කියලා තමයි මේ වැඩේ කරගන්න ඕන. දැන් පරිගණකයෙන් වැඩක් කරගන්නවා නම් දැන් දන්නවනේ පුතාලානේ. දැන් අක්කා හරි අයියා හරි වැඩක් කරගන්න ඕන නම් කොහොමද? ෂේප් න්‍යාය දාගෙන ඉඳි දන්නවා මේ වැඩක් කරගන්න හදන්න කියලා. ඒ වගේ තමයි. පරිගණකයේමුත් අපි වැඩක් කරගන්නවා නම් ඊ යම්කිසි වැඩේ කරගන්න පියවර ටිකක් තියෙනවා. ඉතින් අපි මේ වැඩේ කියන වචනේ පාවිච්චි කරාට පරිගණක භාෂාවේදී අපි කියන්නේ පරිගණක භාවිතයෙන් ගැටලු විසඳනවා කියලා. ඒ කියන්නේ අපේ තියෙන ගැටලු පරිගණකයට විසඳන්න බෑ. අපිට පරිගණකයේ භාවිතයෙන් යම්කිසි කාර්යයක් කරන්න ඕන නම් ඒ කාර්යය අපි කියනවා ගැටලුවක් විසඳනවා කියලා. එහෙනම් මොකද්ද අපි බලන්න ඕන? ගැටලු විසඳීම සඳහා පරිගණක භාවිතයේදී අනුගමනය කරන්න ඕන පියවර පහක් තියෙනවා. ගැටලු විසඳීම සඳහා පරිගණක භාවිතයේදී අනුගමනය කරන්න ඕන පියවර පහක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ පරිගණකයේ භාවිතයෙන් විසඳ ගන්න ඕනේ ගැටලුව මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. ඒකට අපි කියනවා ගැටලුව විශ්ලේෂණය කරනවා කියලා. පරිගණකයේ භාවිතය මොකක්ද කරගන්න ඕනේ? ඒක අපි අවබෝධයක් ගන්න. ඒතර මෙතන
ගැටලු විශ්ලේෂණය කිරීම කියලා අපි කරුණු තුනක් හඳුනා ගන්නවා. මම ඉස්සරහ සාකච්ඡා කරන්නම්. ඔන්න පළවෙනි දේ හරි. ගැටලුව විශ්ලේෂණය කරා. ඊළඟට ගැටලුව විසඳීම සඳහා සුදුසු ඇල්ගොරිතමයක් ගොඩනැගීම. මේ ගැටලුව විසඳන්න ඇල්ගොරිතමයක්. මොකද්ද බබෝ මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ? ඇල්ගොරිතමයක් කියලා කියන්නේ කිසියම් වූ වැඩක් කරන්න අවශ්‍ය අනුපිළිවෙලින් ලියපු පියවර ටිකක්. කිසියම් වූ වැඩක් කරගන්න අනුපිළිවෙලින් ලියපු පියවර ටිකට කියනවා ඇල්ගොරිතමයක් කියලා. එහෙනම් මේ හඳුනාගත්ත ගැටලුව විසඳන්න අවශ්‍ය පියවර ටික ලියනවා. අපි කියනවා ඇල්ගොරිතම් කියලා. අපි ඉගෙන ගන්නවා ඇල්ගොරිතම් ලියන ක්‍රම දෙකක්. එකක් අපි හඳුන්වනවා ව්‍යාජ කේත. ඉංග්‍රීසියෙන් කියනවා සූඩෝ කෝඩ්. අනික අපි කියනවා ගැලීම් සටහන්. ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලෝ chart කියලා. හරි. අපි ඉගෙන ගමු ඉස්සරහට. ඔන්න තුන්වෙනි පියවර. දැන් පළවෙනියට කරේ ගැටලුව විශ්ලේෂණය කරා. ගැටලුව විසඳීම සඳහා සුදුසු ඇල්ගොරිතමයක් ගොඩ නැගුවා. දෙවෙනි පියවර. තුන්වෙනි එකේදී කරන්නේ මේ ඇල්ගොරිතම් පරිගණකයට තේරෙන්නේ නැහැ. පැහැදිලි? ඇල්ගොරිතම් පරිගණකයට තේරෙන්නේ නැහැ. එතකොට කරගන්න ඕන දේ තමයි මොකද්ද? අපි ඇල්ගොරිතමය පරිගණක ක්‍රම ලේඛනයකට හරවන්න ඕනි. හරි? ඇල්ගොරිතමය පරිගණක ක්‍රම ලේඛනයකට හරව ගන්න ඕනි. එතකොට මේ ක්‍රම ලේඛනයට හරවනකොට හරි? පරිගණක ක්‍රම ලේඛනයකට හරව ගන්න ඕනේ. ක්‍රම ලේඛනයකට හරවනකොට දැන් මේ ඇල්ගොරිතම් එක අපි ලියන්නේ පියවර ටිකක්. ඒතර මේක ක්‍රම ලේඛනයකට හරවනකොට මතක තියාගන්න අන්න අපි දැනගන්න ඕන ක්‍රම ලේඛන භාෂාවේ වචන. ඊළඟට දැන් ඔන්න ප්‍රෝග්‍රෑම් එක ලිව්වා. වැඩසටහන ලිව්වා ක්‍රම ලේඛනය කරා. දැන් මොකද කරන්න ඕන? මේකේ ඇති වැරදි හඳුනා ගැනීම සහ නිදොස් කිරීම කරන්න ඕනි. වැරදි හඳුනා ගැනීම සහ නිදොස් කිරීම කරන්න ඕන. ඊට පස්සේ දැන් අපේ වැඩසටහන නිර්දෝෂයි. දැන් අපිට පුළුවන් දත්ත ඇතුළත් කරලා මේ හදපු වැඩසටහන ක්‍රියාත්මක කරන්න. හරි. එහෙනම් අපි යමු මේ ටික මොනවද කියලා තව ටිකක් විස්තර කරලා බලන්න. හරි? විස්තර කර බලන්න යන්න. හරි. ගැටලු සම්බන්ධව අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙනවා කොටස් තුනක් ගැන. එකක් තමයි ආදාන, සැකසුම් සහ ප්‍රතිදාන කියලා. දැන් මම කිව්වා ගැටලුව විශ්ලේෂණය කරනවා කියලා අපි කරන්නේ ඔන්න ඔය කාර්යය. මොකක්ද ඒ කාර්යය? ගැටලුවකට අදාළ ආදාන, ප්‍රතිදාන සහ ආදාන ප්‍රතිදාන බවට පත් කිරීමේ ක්‍රියාවලිය හඳුනා ගන්නවා. හරි? ආදානය මොකද්ද? ප්‍රතිදානය මොකද්ද? මේ ආදානයේ ප්‍රතිදානයේ බවට හරවන ක්‍රියාවලිය මොකද්ද කියලා හඳුනා ගන්නවා. ඒකට කියනවා ගැටලුව විශ්ලේෂණය කරනවා කියලා. හරි. අපි බලමු මෙහෙම එකක්. උදාහරණයක් කරන් බලමුකෝ. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. මොකද්ද මේ පරිමිතිය කියන්නේ? ඍජු කෝණාශ්‍රයේ වටේ දිග හොයන්න ඕනේ. අවශ්‍යයි සිතමු. හරි. දැන් පරිගණකයට මම කියනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න කියලා. පරිගණකේ දන්නවද? නෑ. මම හිතලා බලනවා. මම මේක පරිගණකයෙන් කරනවා නම් මම මොනවද පරිගණකයට දෙන්න ඕනේ? ඒකට අපි කියනවා ආදාන කියලා. පරිගණකයට මම දෙන්න ඕනේ මොනවද? ඍජු කෝණාශ්‍රයේ මොනවද පුතේ? ඍජු කෝණාශ්‍රයේ දිග දෙන්න ඕනේ. ඍජු කෝණාශ්‍රයේ පළල දෙන්න ඕනේ. මේ දෙක අතුලත් කරන්න ඕනේ. අන්න පරිගණකයට දෙන්න ඕනේ ඒවා. පස්සේ මම දෙනවා උපදේශක් මේ වටේ දිග හොයන්නේ කොහොමද? දිගට පළල එකතු කරනවා ආයෙ දිගට පළල එකතු කරනවා. ඒතර මේකේ පරිමිතිය ගත්තොත් 10යි 5යි 15යි 25යි 30ක් එනවා. හරි. එහෙනම් මම පරිගණකයට කියන්න ඕන සැකසුම හැටියට ගන්න ඕන මොකද්ද? දිග පළල එකතු කරන්න ඕනේ. අන්න එනවා පරිමිතිය වටේ දිග. හරි. දැන් උත්තරේ හරි. උත්තරේ හැදිලා. දැන් මොකද්ද මම ප්‍රතිදානය කරන්න ඕනේ? මේ හදාගත්ත උත්තරේ. මොකක්ද හදාගත්තේ? ඉහත සැකසුමේ තමයි උත්තරේ තියෙන්නේ. මේ සැකසුමේ තමයි උත්තරේ තියෙන්නේ. ඒ ප්‍රතිඵලය අපි එළියට දාන්න ඕනේ. එළියට දානකොට අපි කියනවා මොකද්ද? ප්‍රතිදානයනේ. පරිගණකයට දෙනවා කියනවා. ආදානේ සකස් කරනවා නම් සැකසුම එළියට ගන්නවට කියනවා ප්‍රතිදානය කියලා. ඔන්න මම සරලව කියලා දුන්නා. හරි? හරියට අපි තව උදාහරණයක් බලමු. හරි. සංඛ්‍යා දෙකක් එකතු කරනවා.
දැන් පරිගණකයෙන් සංඛ්‍යා දෙකක් එකතු කරනවා. එහෙනම් මම කරන්න ඕන දේ මොකද්ද? පරිගණකයට සංඛ්‍යා දෙක දෙන්න ඕනේ. ඒවට අපි කියනවා ආදාන කියලා. එහෙනම් මොනවද ආදානය කරන්න ඕනේ? මම ලියන්නම් කොහොමද? පළමු සංඛ්‍යාව. හරි? කමා මොකද්ද? පළමු සංඛ්‍යාව කමා දෙවන සංඛ්‍යාව. හරි. ඊගාට මොකද කරන්න ඕනේ? එකතුව හොයා ගන්න ඕනේ. කොහොමද අපි දන්නේ නැති සංඛ්‍යා දෙකකන එකතුව හොයන්න ඕනේ නේ? අපි දන්නේ සංඛ්‍යා දෙක මොන අපිට කියවනම් 10යි 5යි එකතු කරන්න ලියන්න කියලා අපි දන්නවා 10යි 5යි කියලා. සංඛ්‍යා දන්නේ නැතිඳ කිව්වා පළමු සංඛ්‍යාවයි දෙවෙනි සංඛ්‍යාවයි. එකතු හොයන්නේ කොහොමද? පුතාලා දන්නවා කොහොමද එකතු හොයන්නේ? අපි ගමු. අපි එකතු කරමු. කවුද? පළමු සංඛ්‍යාවට එකතු කරනවා මොකද්ද? දෙවන සංඛ්‍යාව. පළමු සංඛ්‍යාවට දෙවන සංඛ්‍යාව එකතු කරනවා. අන්න සැකසුම. ප්‍රතිදාණය මොකද්ද වෙන්න ඕන? මොකද්ද අපි එළියට දාන්න ඕන? ප්‍රතිදාණය වෙන්න ඕන මොකද්ද? ඉහත සැකසුමේ ප්‍රතිඵලය. ඉහත සැකසුමෙහි ප්‍රතිඵලය. සැකසුමේ ප්‍රතිඵලය. හරි. අපි දැන් තව ගැටලුවක් බලන්න. මේ තාම මේ හදාරනවානේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න. පරිගණකයේ භාවිතයෙන් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ඕන. කොහොමද අපි කරන්නේ? පරිගණකයට මොන හරි දෙයක් දෙන්න ඕන. සකස් කරන විදිහ කියන්න ඕන. ප්‍රතිඵලය මොකක්ද කියලා හඳුනා ගන්න ඕන. හරි. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයනවා නම් මොනවද අපි ආදානය කරන්න ඕන? ඍජු කෝණාශ්‍රයේ මොනවද? දිග සහ මොනවද? පළල. දිග සහ පළල ආදානය කරන්න ඕන. ඊට පස්සේ සැකසුමක් කරන්න ඕන. කොහොමද වර්ගඵලය හොයන්නේ ඍජු කෝණාශ්‍රයේ? ඉතින් ඒක දන්නේ නැත්නම් පරිගණක පාවිච්චි කරන්න බෑ නේ. උතර දන්නවනේ ඒක. කොහොමද කරන්න ඕනේ? අපි ගමු. දිග වැඩි කරමු කාගෙන්ද? පළලින්. මම ලියනවා දිග වැඩි කිරීම පළල. දැන් මොකද්ද ප්‍රතිදාණය වෙන්න ඕනේ? දිග පළලින් ගුණ කරලා උත්තරේ හදාගත්ත සැකසුමට දැන් මට පුළුවන් මොනා කරන්නද? මේ ඉහත සැකසුමේ ප්‍රතිඵලය අපිට නිකුත් කරන්න පුළුවන්. පැහැදිලිනේ වැඩි. ඔන්න මම උදාහරණ ටිකක් අරන් කියලා දුන්නා. කොහොමද ගැටලුවකට අදාළ ඒ ගැටලුව විශ්ලේෂණය කරලා බලන්න. පරිගණකයෙන් ගැටලුවක් විසඳන්න යනවා නම් ඒ ගැටලුව විශ්ලේෂණය කරලා බලන්නේ කොහොමද කියලා. හඳුනා ගන්න ඕන ගැටලුවට අදාළ ආදාන පරිගණකයට මොනවද දෙන්නේ? සැකසුම පරිගණකය තුල මොනවද කරන්නේ? ප්‍රතිදානය පරිගණකයෙන් අපි එළියට ගන්නෙ මොනවද? පැහැදිලි වැඩි. බොහොම හොඳයි. right. දැන් අපි තව දෙයක් දැනගන්න ඕනේ. මේක සම්බන්ධයෙන් තව විශේෂ දෙයක් දැනගන්න ඕනේ. ඒකට අපි කියනවා විකල්ප විසඳුම් කියලා. මොනවද විකල්ප විසඳුම් කියලා කියන්නේ? දැන් පුතාලා දන්නවා සමහර ගැටලු විසඳන්න ගියාම ඒ ගැටලුව විසඳන්න ක්‍රම ගොඩක් තියෙනවා. ගැටලුවක් විසඳන්න එක් ක්‍රමයකට වඩා වැඩිපුර ක්‍රම තියෙනවා නම් ඒ වැඩියෙන් තියෙන ක්‍රම වලට කියනවා විකල්ප විසඳුම් කියලා. හිතන්නකෝ දැන් මෙතන දැන් මම නුවර ඉඳලා කොළඹට යනවා. ආරංචි වෙනවා කෑගල්ල හරියේ පාර කැඩිලා. දැන් මම නුවර දැන් කොළඹට යන එක නවත්තනවද? නෑ මම විකල්ප මාර්ගයකින් යනවා. හරි. එතකොට මේ පරිගණක සම්බන්ධව ඇයි මේ විකල්ප විසඳුම් කතා කරන්නේ? මෙන්න මේකයි. ගැටලු වලට පවතින විසඳුම් වලින් හොඳම විසඳුම තෝරගන්න තමයි විකල්ප විසඳුම් අපි හඳුනාගන්නේ. ගමු උදාහරණයක්. උදාහරණෙම කියමු. ඊට ඒක නිදසුනේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සෙවීම සඳහා විකල්ප විසඳුම් ලෙස. සාමාන්‍ය ක්‍රමය මොකද්ද? දිගට පළල එකතු කරනවා, ආයෙ දිග එකතු කරනවා, ආයෙ පළල එකතු කරනවා. ඉතින් පුතේ මේකම ලියන්න පුළුවන් නෙමෙයි. දිග ඒව දෙකක් තියෙනවා. දිග දෙකෙන් වැඩි කරා. එයාට එකතු කරනවා පළලත් දෙකෙන් වැඩි කරලා. උත්තරේ එනවා. තව ක්‍රමයක් තියෙනවා. දිග පළල එකතු කරලා වැඩි කරනවා දෙකෙන්. උත්තරේ නැද්ද? උත්තරේ එනවා. දැන් මට කියන්නකෝ දැන් පුතාලට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කිව්වා නම් පරිගණක පාවිච්චි කරන්නේ අඩු පියවර වලින් වැඩේ හරියට කරගන්න. මොකද්ද හොඳම පියවර? මෙතනින් කාට හරි තෝරගන්න පුළුවන් හොඳම පියවර විදිහට මොකද්ද? මෙන්න මේ පියවර. කොහොමද?
දිග පළලෙන් වැඩි කරලා දෙකෙන් වැඩි කරනවා කියන එක. හරි. දැන් පැහැදිලිනේ වැඩේ නේ? එතකොට අපි විකල්ප විසඳුම් ගැන අවබෝධයක් තියෙන්න ඕනේයි හොඳම විසඳුම තෝරගන්න. ඒක හැබැයි අපිට අවබෝධ වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. දැන් අපිට කරන්න බැරි දෙයක් පරිගණකයෙන් කරගන්න බෑ. අපිට යම් දෙයක් කරන විදිහ අපි දැනගන්න ඕනේ. පරිගණකයෙන් ඒ දේ කරගන්න. හරි? හරි. අපි යන් ඕම. හරි. දැන් අපි යන් ඇල්ගොරිතම් ගැන කතා කරන්න. ඇල්ගොරිතම් ගැන කතා කරන්න යන්න. හරි? right. දැන් ඔන්න අපි ගැටලුව විශ්ලේෂණය කරලා ආදාන සැකසුම් ප්‍රතිදාන හොයාගත්තා. බලමු ඇල්ගොරිතම් ගැන. මොකක්ද ඇල්ගොරිතමයක් කියලා කියන්නේ? යම් ගැටලුවක් පරිගණක අනුසාරයෙන් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ලක් පිළිවෙලින් දැක් වූ ක්‍රමවේදයක්. මේ පියවර සියල්ලක් පිළිවෙලින් දැක් වූ ක්‍රමවේදයක් ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ. හරි. ඇයි මේ ඇල්ගොරිතම අවශ්‍ය? ඇයි මේ ඇල්ගොරිතම අවශ්‍ය? එහෙනම් ඇල්ගොරිතම අවශ්‍යයි. හිතන්නකෝ. දැන් පුතාලා ගයක් හදන්න යනවා. දැන් නෙවෙයි අනාගතේ. ඉතින් ගේ හදන්න ගියාම පළවෙනිට මොකද කරන්න ඕනේ? ඕ ඊටම බලන්න ඕනේ. ඊටම බලලා මොකක්ද අඳින්න ඕනේ? ප්ලෑන් එකක් අඳින්න ඕනේ. ඇයි ගෙදරට ප්ලෑන් එකක් අඳින්නේ? නැත්තම් මොකද වෙන්නේ? ඉතින් ඔය ගෙවල් හදන කාලෙ වෙද්දි හිම සමහර විට දෙමාපියන්ගේ උපදෙස් ලැබෙන්නත් පුළුවන් නේ. තමාට යාළු මිත්‍රයන්ගෙන් උපදෙස් දෙන්නත් පුළුවන්. හැමෝම ඇවිල්ලා කියන්න පුළුවන් මෙතනින් කාමරයක් ගන්න, මෙහෙට කාමරයක් ගන්න, උඩ තට්ටුවක් ගන්න, තට්ටු තුනක් ගන්න, දැන් ප්ලෑන් එකක් නැහැනේ. ඒතර වැඩේ වෙනස් වෙනවා. ඇයි මේ ඇල්ගොරිතම අවශ්‍ය? පූර්ව සැලසුමක් සහිතව නිවැරදිව ගැටලුවකට විසඳුමක් සෙවීම සඳහා තමයි ඇල්ගොරිතමයක් අවශ්‍ය වෙන්නේ. ඒතර ඇල්ගොරිතම් එකේ අපි දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ අනුව අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. පැහැදිලි? හරි දැන් පුතාලට ගැටලුවක් එයි මේ සර් එනවා කියවගෙන යනවා. මේවා ලියන්නවත් දෙන්නේ නැහැ නේ කියලා. පුතේ මේකේ PDF එකක් මම දාන්නම්. මේක ඔරිජිනල් PDF එක නම් දෙන්න විදිහක් නැහැ. මේකේ ඔරිජිනල් PDF රිලීස් කරොත් වෙන්නේ ඕවා. ළමයි අතර ගියාට අපිට කිසිම දුකක් නැහැ. වෙන වෙන තැන් වලට යනවා. ආයතන වලට හැමතැනම යනවා. ඒකින්ද ඒ කියන්නේ ගැටලුවක් කරගන්න එපා. මම අවශ්‍ය දේවල් ටික පුතාලට දෙනවා. හරි. දැන් හිතමුකෝ ඇල්ගොරිතම් එකක් නිදසුනක් කරන් බලමු. ඍජු කෝණාශ්‍රයක දිග ලබා ගන්නවා. පළල ලබා ගන්නවා. වර්ගඵලය හොයා ගන්නවා. ප්‍රතිඵල ප්‍රකාශ කරනවා. මෙන්න ඇත්තටම කිව්වොත් හොඳට හිතාගන්න මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ අපේ පරිගණකයට අපි දෙනවා ඕඩර්ස් ටිකක්. මේක කරන් අන්න ඒ වගේ කියන දේවල් ටිකක් තමයි මේ ඇල්ගොරිතමයක් කියලා කියන්නේ. ඇයි? පරිගණකයෙන් වැඩි කරගන්නේ. අපි කියනවා අපි ගමු උදාහරණයක්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයනවා. මේ සරල එකක් නියම ඇල්ගොරිතම් වලට යනවා ඊට පස්සේ හරි නැත්නම් හිතයි මේක තමයි ඇල්ගොරිතම් කියලා නෑ පරිගණකයට අපි කියනවා හරි වයිසරෝම දිග ලබා ගන්න ඍජු කෝණාශ්‍රයේ පළල ලබා ගන්න ඊට පස්සේ දිග පළලෙන් ಗುಣ කරලා ඒක ගන්න වර්ගඵලය කියලා ඊට පස්සේ වර්ගඵලයට ආව උත්තරේ එළියට දාන්න ඔන්න ඇල්ගොරිතම් එක අපි කරන දේ මතකයිනේ පරිගණකයට දෙන මොනවා ටිකක්ද මේ? පරිගණකයට දෙන ඇත්තටම වැඩක් කරන්න අවශ්‍ය උපදේශ ටිකක්. හරි? ඒක අපි නිරූපණය කරනවා රූපමය ආකාරය, අක්ෂරමය ආකාරය කියලා ක්‍රම දෙකකට. හරි. දැන් මේ මම කියන වැඩේ ලේසින් කියලා දෙන්න කියලා සරලව හිතන්න. ඍජු කෝණාශ්‍රික වර්ගඵලය හොයනවා නම් ඒකට ඇල්ගොරිතම් එකක් ලියනවා නම් පරිගණකයට අපි දෙන උපදේශ තමයි ඍජු කෝණාශ්‍රය දිග ලබා ගන්න. පළල ලබා ගන්න. දිග පළලින් ಗುಣ කරලා වර්ගඵලය කියලා ගන්න. වර්ගඵලය ප්‍රකාශ කරා. ওই ටික තමයි මූලිකව හිතන්න ඕන දේවල් ටික. අපි යන් තව පහළට. හරි. දැන් ඔන්න ඇල්ගොරිතම් එකක් හැදුවා. දැන් මොකද කරන්න ඕන? මේ හැදුව ඇල්ගොරිතමය ක්‍රම ලේඛනයකට පරිවර්තනය කරන්න ඕනේ. ඒ කිව්වේ දැන් ඇල්ගොරිතම් එක පරිගණකයට දාන්න බෑ. හරිද? පරිගණකයට කියන්න ඕන. දැන් අපි හිතමු පන්තියේ ඉන්න එක් භාෂා කතා කරන ළමයි. මම ඔක්කොටම සිංහලෙන් කතා කරාම තේරෙනවද? නැහැ. මම තෝරගත්තා නම් පැස්කල් ළමයා. පැස්කල් ළමයාට මට කියන්න ඕනේ පැස්කල් භාෂාවෙන්. කෝබෝල් ළමයා තෝරගත්තා නම් කෝබෝල් භාෂාවෙන්. පැහැදිලිද? ඒ වගේ එක් භාෂාවන් දන්න පුද්ගලයාත් එක්ක එක් භාෂාවෙන් ගනුදෙනු කරන්න ඕනේ. හරිද? අපි මිනිස් භාෂා වගේ පරිගණකයටත් තේරෙන භාෂා තියෙනවා. හරි? Python, PHP, VB, Fortran, COBOL ඔය වගේ පරිගණක භාෂා තියෙනවා. ඒ පරිගණක භාෂාවකින් අපි මේ
හදාගත්ත ඇල්ගොරිතම් එක ලියන්න ඕන පියවරෙන් පියවර ලියන්න යන්න ඕන. අන්න එතකොට පුළුවන් මොනවා කරගන්නද? ප්‍රෝග්‍රෑම් එක හදාගන්න පුළුවන්. මේ ලියන කෙනාට අපි කියනවා ක්‍රම ලේඛක කියලා. හරි ප්‍රෝග්‍රෑම් ලියන කට්ටියන අපි. ඉංග්‍රීසියෙන් කියන ප්‍රෝග්‍රෑමර්ස්ලා. ප්‍රෝග්‍රෑමර්ස්ලා තමයි මේ පරිගණක වැඩසටහන ලියන්නේ. හරි? දැන් අර අපි දුන්න ඇල්ගොරිතමය ක්‍රම ලේඛනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා කේතනය. කේතලය නෙවෙයි ඈ. මොකක්ද? කේතනය කියලා. හරි. ඒක දැන් පැහැදිලි වැඩි. ඊළඟට දැන් මොන ප්‍රෝග්‍රෑම් එක ලිව්වා? දැන් බලන්න ඕනේ බග්ස් ඉන්නවද කියලා. කවුද මේ බග්ස් කියන්නේ? ක්‍රම ලේඛනයක තියෙනවා වැරදි. වැරදි තියෙනවා. ඒ වැරදි තිබ්බොත් වැඩේ හරියන්නේ නැහැ. වැරදි උත්තරේ එන්නේ. අපි මේ වැරදි හොයාගෙන ඒවා නිවැරදි කරන්න ඕනේ. ඉතින් මේකට කියනවා මේ නිදොස් කිරීමේ ක්‍රියාවලිය. ඉංග්‍රීසියෙන් කියන ලස්සන වචනය මොකද්ද? ඩිබගින් කියලා. බග්ස් කියන්නේ වැරදි හොයාගෙන අයින් කරනවා නම් කියනවා ඩිබගින් කියලා. හරි? රයිට්. ඔන්න තියෙන වැරදි හොය ඒවා නිවැරදියට කොහොමද වැරදි හොයන්නේ? කොහොමද? දත්ත සාම්පලයක් ආදානය කරලා බලනවා අදාළ ප්‍රතිදාන ලැබේදයි. හරි? අදාන ප්‍රතිදාන ලැබේදයි බලන්න. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න දැන් සංඛ්‍යා දෙකක් එකතු කරන්න හැදුවා. 3යි 5යි. මගේ සංඛ්‍යා දෙක. 3යි 5යි දැම්මොත් එම් ප්‍රෝග්‍රෑම් එකට එන්න ඕන උත්තරේ කීයද? 8. 3 5 දැම්මාම 8 එනවනම් උත්තරේ හරි. හරි? රයිට්. ඍණ දැම්මොත් මොකද වෙන්න ඕන? ඔව් උත්තරේ ඍණ 8 වෙන්න ඕන. හරි? මේක ධන වුණොත් එහෙම නේ? මේක ධන වුණොත් මොකද වෙන්න ඕන? ඔව් උත්තරේ වෙන්න ඕන කීයද කොට? කීයද? ඔව් ධන 2යි ඈ. ධන 2යි. එහෙම වුණොත් එහෙම උත්තරේ ධන 2යි. ඒ වගේ අපි උත්තර දදා බලන්න ඕන හරි පිළිතුර එනවද කියලා. හරි. දැන් ඔන්න හරි ප්‍රෝග්‍රෑම් එක හරි. දැන් අපිට පුළුවන් සත්‍ය ආදාන මත. මොකද්ද පුතේ ඒ කිව්වේ? මම සත්‍ය ආදාන කියලා කිව්වේ. ඇත්ත දත්ත මත. එයි වැරදිව දුන්නොත් වැරදි උත්තරේ එන්නේ. ඊළ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. දැන් ඔන්න මූලික දේවල් ටික හරි. දැන් අපිට වැඩේ කරගෙන යන්න අවශ්‍ය දේවල් ටිකකුත් තියෙනවා. හරි? දැන් ඇල්ගොරිතම් හදනවා නම් මේකේ තියෙනවා පාලන ව්‍යුහ 3ක්. අපි ඉගෙන අවබෝධයක් තියෙන්න ඕනේ. එකක් තමයි පියවරකට පස්සේ තව පියවරක් එනවා. ඒකට කියනවා අනුක්‍රමණය කියලා. එක පියවරකට පස්සේ තව පියවරක්. සමහර ඒවා ලියන්නේ අපිට තියෙනවා තෝරා ගන්න නේ. දැන් කඩේකට යනවා තෝරා ගන්න ෆෝන් එකක් නේ. අම්මත් එක්ක යන්නේ. අම්මා කියන පුතේ මේක ගන්න. නෑ මම මේක තෝරගන්නේ. නේ. අම්මා කියන්නේ තමන්ගේ පොකට් එක දිහා බලලා නේ. ළමයා කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය ගැන කියලා නේ. රයිට්. අන්න ඒ වගේ අපිට තෝරා ගැනීම සිදු කරන්න වෙනවා. සමහර ඒවා නැවත දැන් හැමදාම අඩුම ගන්න තුන් වෙලා මොකද කරන්නේ? අනනවා කනවා නේ. පුනර්කරණය. නැවත කරන දේවල් තියෙනවා. හරි. ওই දේවල් ටික තමයි අපිට එන්නේ. හරි. අපි යන් කෙලින්ම වැඩේ කරගන්න නම් මේ වැඩේට අවශ්‍ය මූලික දේවල් ටිකක් තියෙනවා. මේ මූලික දේවල් ටික ලියාගෙන අපි වැඩේට බහිමු. හරි. මොනවද මේ මූලික දේවල් ටික? ඇල්ගොරිතම් ඉදිරිපත් කිරීම. මේ සඳහා අපි ඉගෙන ගන්නවා රූපමය ආකාරයක් සහ ලිඛිත නිරූපණයක්. රූපමය ආකාරයක් විදියට අපි ඉගෙන ගන්නවා මොනවද? ගැලීම් සටහන. ලිඛිත ආකාරයට අපි ඉගෙන ගන්නවා ව්‍යාජ කීත. හරි. පුතා විනාඩියක් දෙන්න මේ ටික ලියාගමු. මට මේක අල්ලාල්ලා ඉන්න බෑ. ඔයගොල්ලොන්ට මට වඩා හොඳට ප්‍රෝග්‍රෑම් ටිකක් පුළුවන් වෙන විදිහට පොඩක් උදව්වක් කරන්න අවශ්‍යයි. සරල කියන යමු. හරි. පොඩි සටහනක් දාගමු. Wah, biru lah bener. Wah bener. Nah, mari Pak. Mang pandat tuh nih sudah dari pandat nih. Thank you. Pandat itu mang belu nih. Ini yang nama Tino. Sini kan itu dah ada yang belu minum itu. Boleh. Anak sini nih yang hondai mau sama nih sini boleh nih mana? Ini gitu. Terus apa berapa ini mang ada?
මල්ලි ඔයා කන්න. මල්ලි ඔයා කන්න. නෑ මට මේ ඉස්සරහට ඉන්න පස්සේ ගන්න ඉස්සයි ආතන පුින්නවා. එතන මම දැන් ඇදගෙන ඇදගෙන යනවනේ දිගටම. කැලෑවනේ හතර වටේ හිටු. ටිකක් බෝ. එන්නේ මොනවාට බස්. හරි. සටහනක් දාගන්න ඇතිනේ ටිකක් බලමු. අපි කිසියම් වූ ගැටලුවක් විසඳන ඇල්ගොරිතම් එකක් ලියනවා නම් ඒක ලියන්නේ ගැලීම් සටහන් භාවිතයෙන් නම් start භාවිතා කරන වචනය සංකේතය වෙන්න. ව්‍යාජකේතයක් නම් begin කියලා තමයි ලියන්නේ. හැබැයි මතක තියාගන්න දැන් ගොඩක් ගුරුවරු මේක සිංහලෙන් ලියනවා. මම නම් සිංහලෙන් ලියන්නේ නැහැ. ඇයි මට අවශ්‍යයි ඔයගොල්ලෝගේ අනාගතය යහපත් වෙනවා දකින්න. හරි? ඉංග්‍රීසි අමාරු නෑ ඉතින් නේ. අපි අතලස ඉන්නවනේ වැඩේට බය වෙන්න එපා. හරි? හරි. අවසානයේ stop වෙන සංකේතය. බලන්න start stop එක හා සමාන සංකේතය. ව්‍යාජකේතය ලියනවා නම් end කියලා ලියනවා. end. හරි. දැන් ඔන්න පරිගණකයට යම් දෙයක් ඇතුළත් කරනවා කියලා ගත්තොත් එහෙම ඇතුළත් කරන සංකේතයක් තියෙනවා. ඇතුළත් කිරීමේ සංකේතය මොකද්ද මේ? මොකද මේක කියන්නේ? සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයයක් ලියපු ගමන් අපි දන්නවා මේක ඇතුළත් කිරීමක්. හැබැයි වඩාත් හොඳයි මේකේ ලියනවා නම් මොනවා කියලාද? input කියලා. මේකේ ලියනවා නම් input කියලා. ඇයි වඩාත් හොඳයි කියලා කිව්වේ? ඔව් මේ දෙකම එකයිනේ නේ. අතට කවුද දන්නේ ඉන්පුට් කරනවද අවුට්පුට් කරනවද කියලා නේ. ආදානය කරත් ප්‍රතිදානය කරත් එකම සංකේතය. හරි. උතන මේ දෙකට වචන වෙනස් වෙනවා. මොන වගේද? වචන වෙනස් වෙනවා ව්‍යාජකේතවලදී. input read get මේ තුනම ඕනේ එකක් පුරුදු වෙන්න. හැබැයි විභාගයට කෝකාවත් පුළුවන් වෙන්න ඕන. output display show මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔන්න ක්‍රියාවලිය සිදු වෙනවා නම් ක්‍රියාවලිය අපි ලියන්නේ මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ තමයි ලියන්නේ. එතකොට ව්‍යාජකේතවලදී නම් අපි process හරි calculate කියන term දෙකෙන් එකක් පාවිච්චි කරන්න ඕනේ. හරි? හරි. එතකොට මේක ලියාගන්න බැරි වුණා කියලා අඬන්න කලබල වෙන්න එපා. ඌ මේක ආයෙත් YouTube එකේ වීඩියෝ එක යනවා. හරි? අතන ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්. හරි. අපි යන් ඊළඟ සිද්ධිය බලන්න. ඊළඟ ක්‍රියාව තමයි ගැලීම් දිශාවක්. ගැලීම් දිශාවක්. ඒ කියන්නේ දැන් අපි ගැලීම් සටහන් අදිනකොට තමයි මේ ගැලීම් දිශාව පෙන්වන්නේ. තිරස් සහ සිරස් රේඛා විතරයි භාවිතා කරන්නේ. මේ වගේ වක්‍ර භාවිතා කරන්න බෑ. එහෙම ඒවා ලියන්න බෑ. තිරස් සහ සිරස්. එහෙම අවශ්‍ය නම් දීපා. ඊට පස්සේ මෙයා පහළට ගත්තා. මේක තමයි යන්න ඕනේ එතකොට. පැහැදිලි? එතකොට මේකේ ගැලීම් දිශාවක් නම් ව්‍යාජකේතවලදී නෑ පුතේ. ගැලීම් දිශාවක් ව්‍යාජකේතවලදී නෑ. හරි? හරි. right. ඔන්න ඊළඟට. දැන් ඔය ගලාගෙන යන දිශාවන් පෙන්වන රේඛා අපිට සම්බන්ධ කරන්න වෙනවා. සම්බන්ධ කරන්න මේ පොඩි රවුමක් පාවිච්චි කරනවා. මේකට කියනවා සම්බන්ධක කියලා. ඒවෙන් තමයි සම්බන්ධ කරන්නේ. ව්‍යාජකේතවල එහෙම ලයින් නැහැ. ගැලීම් දිශාවන් ගැලීම් නැහැ. ඒකෙන්ද එකේ ඒවා නැහැ. තීරණ ගන්න. අලුව කැටේ. අලුව කැටේ අපි ලියන්න ඕන. if කියලා. හරි? ඒතර අපි ගත්තොත් එහෙම ව්‍යාජකේත මේ ප්‍රශ්නකදී මම කියලා දෙනවා. ව්‍යාජකේතවල if then else and if මේ terms පාවිච්චි කරන්න පුළුවන්. පුනර්කරණයක් නැවත යම් දෙයක් කරනවා නම් ඒත් අලුව කැටේම තමයි. is කියලා අපි ලියන්න ඕන මොකද්ද පුනර්කරණය කරන්න ඕනේ සිද්ධිය. ඒ සිද්ධිය අනුව තමයි පුනර්කරණය සිදු වෙන්නේ. ව්‍යාජකේත ක්‍රම තුනක් තියෙනවා. එකක් අපි කියනවා for do කියලා. අනික කියනවා while and while repeat until.
for next කියලාත් මේකට කියනවා. හරි? for next කියලාත් කියනවා. හරි? repeat until while and while. ඕවා තමයි අපිට දැන් ක්‍රමලේඛ ලියන්න අවශ්‍ය ව්‍යාජකේත සැකසීමේදී භාවිතා කරන්න වෙන්නේ සහ ගැලීම් සටහන් භාවිතයේදී යොදා ගන්න වෙන්නේ ඇල්ගොරිතම් ගොඩ නගනකොට. නිකම් වෙලාවට නෙමෙයි ඇල්ගොරිතම් හදනකොට. හරි. බලමු උදාහරණ දෙක තුනක්. බලමු. හරි? ඒතර අද සම්පූර්ණ කොටස යන්නේ ප්‍රායෝගිකව නැතිව. ඊළඟට සම්පූර්ණයෙන්ම යන්නේ ප්‍රායෝගික. අද උගන්වපු ටික ප්‍රායෝගිකව මම කියලා දෙනවා. ඊළඟ දවසේ ඔක්කොම ටික. කොහොමද කරන්න කියලා. හැබැයි විභාගයට ප්‍රායෝගික වෙන්නේ නැහැ. එන්නේ ලිඛිත විතරයි ලියන්න විතරයි එන්නේ. හරි. පැහැදිලිනේ වැඩි? රයිට්. අපි බලමු ගැටලු කීපයක්. ඒතර පුතරට අදහසක් මේ මෙච්චර කාල මම මේ හිතාගෙන හිටපු දේ මේ මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. හරි. රයිට්. ගමු ගැටලු අංක 1. පරිගණකයේ ඔබේ නම මුද්‍රණය කිරීමට. දැන් මට අවශ්‍යයි පරිගණකයේ නම පෙන්න ගන්න. මේක කරන්නේ කොහොමද? මේක කරන විදිය මම හිතන්න ඕන. මම ලියන්න ඕන. මොකද්ද? ඉස්සරම ලියන්න ඕන ගැලීම් සටහනක්. ඊට පස්සේ ලියන්න ඕන ව්‍යාජකේතයක්. ඊට පස්සේ පැස්කල් ක්‍රමලේඛනයක්. වැඩ තුනක් තියෙනවා. පැහැදිලිද? මුකුත් කරන්න නැහැ. පරිගණකයේ මගේ නම පෙන්වන්න තියෙන්නේ. දැන් පළමු පියවර මම ඉගෙනුවා ගැටලුවක් තියෙනවා නම් පරිගණකයෙන් විසඳන්න හඳුනා ගන්න ආදාන සැකසුම් ප්‍රතිදාන ඔය තුන හඳුනා ගන්න ඕනේ. දැන් බලමු මේ ගැටලුවේ පරිගණකයේ ඔබේ නම මුද්‍රණය කිරීමට ගැලීම් සටහනක් ව්‍යාජකීතයක් හා පැස්කල් ක්‍රම ලේඛනයක් ලියන්න. ඒතර මේකේ කියලා නැහැ පරිගණකයට නම ඇතුළත් කරන්න කියලා. නේ? මේකේ කියලා නැහැ ඇල්ෆබෙට් එකේ අකුරු වරන් නමක් හදන්න කියලා. කියලා තියෙන්නේ නම පෙන්වන්න කියලා. හරි. එහෙනම් මම ඉස්සරෝම හඳුනා ගන්නම් මේ ගැටලුවට අදාළ මොනවද තියෙන ආදාන. හරි? ගැටලුවට අදාළ ආදාන මොනවද? ආදාන මොනවද? මේ ගැටලුවට අදාළ සැකසීම් තියෙනවද? සැකසීම් තියෙනවද? මේ ගැටලුවට අදාළ ප්‍රතිදාන තියෙනවද? හරි. දැන් මේක කියමේදී මේ පරිගණකයේ ඔබේ නම මුද්‍රණය කිරීමට ගැලීම් සටහනක් ව්‍යාජකීතයක් පැස්කල් ක්‍රම ලේඛනයක්. අනේ පුතේ ආදාන නැහැ. ඇතුළත් කරන්න කියලා නෑ මොනවත්. සකස් කරන්නත් නැහැ. හැබැයි නම පෙන්වන්න නම. මගේ නම මම ලියන්න. හරි. ඔන්න මම නම පෙන්වන්න යන්නේ. හරි? නම පෙන්වන්න යන්නේ. ඔච්චරයි එන්නේ. ඔන්න මම පළවෙනි පියවර මම තිබ්බා. හඳුනාගත්තා ආදාන සැකසුම් ප්‍රතිදාන මොනවද මේ ගැටලුවට අදාළ. හරි. ඊට පස්සේ දැන් මේකට අදාළ ගැලීම් සටහන මම ලියන්න යන්නේ. දැන් තමයි ඔන්න ඇල්ගොරිතම් එක ලියන්න යන්නේ. ගැලීම් සටහන ලියන්න යන්නේ. ගැලීම් සටහන වලදී මම පුතාලට කියලා දුන්නා ගැලීම් සටහන ලියනකොට ආරම්භයක් ලියන්නේ මෙන්න මේ වගේ සංකේතයකින් කියලා. ඊළඟ එකේ ලියන්න ඕන ආරම්භ කරනවා කියලා. start. හරි. ආරම්භ කරා. දැන් මොනවද කරන්න තියෙන්නේ? ආදානත් නැහැ, සැකසීමත් නැහැ. නම පෙන්වන්න ඕනේ. එහෙනම් මොන හරි දෙයක් පෙන්වන්න. මොනවද මම භාවිතා කරන්නේ? සමාන්තර ආශ්‍රය තමයි භාවිතා කරන්නේ. ඉතින් මම කිව්වා මේකේ වඩා හොඳයි ලියනවා නම්. හරි? මම මොකද කරන්නේ? ඩිස්ප්ලේ කරන්න යන්නේ. මොනවද ඩිස්ප්ලේ කරන්නේ? මගේ නම. මම ඩිස්ප්ලේ කරා. හරි? හරි. එච්චරයි. වෙන මොකුත් නැහැනේ. දැන් මොකද කරන්න ඕනේ? දැන් නැවැත්තුවා වැඩි. ස්ටොප් කරා. ඔන්න පරිගණකයේ නම මුද්‍රණය කරන්න අවශ්‍ය ගැලීම් සටහන. දැන් ලියමු ව්‍යාජකීතේ. ව්‍යාජකීතේ ලියමු. හරි. ව්‍යාජකීතේ මෙහෙමයි. ව්‍යාජකීතේ පටන් ගන්න begin කියලා ලියලා.
මේ දැන් අහයි ඉංග්‍රීසි ලියනවාද කැපිටල් ලියනවාද සිම්පල් ඒවා ගැටලු කරගන්න එපා. හරි? මම පුරුද්දක් විදියට මේකේ ප්‍රධාන වචන ටික පුතාලට වැඩි ඉගෙන ගන්න අවශ්‍ය නිසා ලියන්න කොහමද? කැපිටල් ලකුණේ. begin පටන් ගත්තා. පටන් ගන්න මොනවද කරන්න තියෙන්නේ? නම print කරනවා. හරි? එහෙනම් මොන හරි දෙයක් පෙන්නනවා කියලා ව්‍යාජකය තුල ලියන්නේ කොහොමද? show. මොනවා show කරන්න ඕනේ? නම. හරි මේ අකුරු මොන හරි දෙයක් පෙන්නනවා නම් පරිගණකයේ අපි පාවිච්චි කරන උඩුකම. උඩුකම පාවිච්චි කරනවා. හරි? මෙතෙන්දත් ඒක දාගන්න පුරුදු වෙමු. උඩුකම දාගන්න. උඩුකම ඇතුලේ නම ලියන්න පුරුදු වෙන්න. හරි. වැඩේ එච්චරයි. නේ? වැඩේ එච්චරයි. එහෙනම් දැන් වැඩේ ඉවර කරමු. end. end කරා. හරිද? පරිගණකයේ ඔබ වෙන මුද්‍රිකින විදේශරණ ව්‍යාජ. දැන් ඔන්න හරි මෙන්න ගැලීම් සටහන හරි ව්‍යාජකීතේ හරි. හරි. පැස්කල් එකට යමු ඊගාවට. පැස්කල් එකත් මම කියලා දෙන්නම්. හරි? right. මේක ලියාගමුකෝ. ගැටළු අංක කියලා දාලා. ගැටළු අංක 1. මම හැම ප්‍රශ්න මොඩල් එකේම ප්‍රශ්න දෙක තුන ගැන සාකච්ඡා කරන්නම්. මේක ලියාගමු පුතාලා. හරිද පුතාලා? උතර දැන් මම කියන අද දවසේ මගේ අරමුණ තමයි ඇල්ගොරිතම් ටික ප්‍රැක්ටිස් කරන එක. ඊට පස්සේ දැන් මේ ඇල්ගොරිතම් එකට අදාළ පැස්කල් එක මම ප්‍රැක්ටිකල් ටික අනිත් දවසේ පටන් ගන්නවා පුතාලා. ඒකට ඊට තියාගන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක ලියන්න. මේකට සාමාන්‍ය යන්නේ පේලි 4ක් විතර. පේලි 4ක් විතර යන්නේ. පැහැදිලිනේ වැඩි? හරි ඔන්න පරිගණකේ යම් දෙයක් මුද්‍රණය කිරීමක් පමණයි මේ පෙන්නනවා විතරයි. පෙන්නනවා විතරයි. ඔන්න අපි ඇල්ගොරිතම් ලියව පැස්කල් එක මම අනිත් දවසට යනවා. අපි යමුද දෙවෙනි එකට? ගැටළු අංක 2. පරිගණකයේ ඔබේ වයස සහ දුරකථන අංකයේ මුද්‍රණය කිරීමට ඇතුළත් කරන්නේ මුද්‍රණය කරනවා විතරයි. ගැලීම් සටහනක් ව්‍යාජ ගීතයක් හා පැස්කල් ක්‍රම ලේඛනයක් සකසන්න. හරි. දැන් පළමු දේ මොකද්ද? මොනවද හඳුනා ගන්න ඕනේ? ඕ මේ ගැටලුවට අදාළ මොනවද? ආදාන. සැකසුම් සහ ප්‍රතිදාන. හරි? සහ ප්‍රතිදාන. නම වයස දුරකථන අංකය පෙන්නනවා. ඇතුළත් කරන්න නැහැ. හරි? සකස් කරන්නත් නැහැ. නේ අපිට උපන්දිනය ඇතුළත් කළ වයස හදාගෙන මොකක්වත් නැහැ. ප්‍රතිදානය කරන්න තියෙනවා වයස. හරි මම මගේ වයස ලියන්න. හරි? මේ ඉලක්කම් මාරුවල එහෙම නෙවෙයි ඈ. හරි. දුරකථන අංකය. හරි. ඔන්න මම අවශ්‍ය කරුණු ටික හඳුනාගත්තා. හරි. දැන් මම ලියන්න යනවා කවුද? දැන් ලියන්න යනවා ගැලීම් සටහන. ගැලීම් සටහන ලියන්න යනවා. ලියලා කොහමද? start. හරි. මුකුත් කරන්න නැහැ. නමයි වයසයි පෙන්වන්න තියෙන්නේ. පෙන්නනවනේ. මොකද පෙන්වන්න අපි යදින්නේ. ඔව් ප්‍රතිදානයට අධ්‍යවශ්‍ය කන්දින්න ඕන. මේක ලියන්න මොනවා කියලාද? show එහෙම නැත්නම් ලියන්න පුළුවන්. ඔව්. print එහෙම නැත්නම් display. හරි. අපි ගමු display. වයසයි දුරකථන අංකය. දැන් වයසට වටිනාකමක් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද වයස වැඩි වෙනවා. එහෙනම් ඒක එහෙමම ලියවා. හැබැයි දුරකථන අංකය අංකයක් වුණාට අපි ඒකට වටිනාකමක් විදියට සලකන්නේ නැහැ. ඒකින්ද ඒක මම ලියන උඩුකම ඇතුලේ 0.7යි 1යි 4යි 802යි 455. ඔච්චරයි වැඩි කරන්න තියෙන්නේ. දැන් මොකද කරන්න ඕන? නැවැත්තුව වැඩි. ස්ටොප්. ස්ටොප් කරා. හරි.
දැන් ලියමු ව්‍යාජ කීර්තිය. දැන් මොන්න ප්‍රැක්ටිස් පුතාලාට. ව්‍යාජ කීර්තිය ලියමු. හරි. ව්‍යාජ කීර්තිය ලියන්න පටන් ගන්න begin. begin. පෙන්නන්න තියෙන්නේ. පෙන්නන්න මම කිව්වා ඕ print show display ඕන එකක් ගන්න පුළුවන්. මම ඉතින් show කියන එක ගන්නවා. show මොනවා ඉස්සරම show කරන්න ඕන ys. ඊට පස්සේ show මම ඕන පෙළ දෙක ලියන්නේ. හරි? හරි. එච්චරයිනේ. දැන් මොකද කරන්නේ? end කරා. අවසන් කරා. හරි ඔන්න දෙවෙනි ගැටලුව සාකච්ඡා කරා. නේ? හරි මේක සටහන් කරගමු ගැටලුවක් තියාගන්න. ගැටලුව ලියාගෙන සටහන් කරගමු. හරි දුවේ පුතේ. දැන් මේ විදිහේ ගැටලු හදන්න පුළුවන්. මේ විදිහේ ගැටලු මොනවද තියෙන්නේ? ප්‍රතිදානයක් විතරයි. දැන් යම් වෙනස් ගැටලුවක් බලන්න. වෙනස් ගැටලුවක් බලන්න යා. අපි හිතමු පරිගණකයට යම් දෙයක් ඇතුල් කරනවා. පරිගණකයට යම් දෙයක් ඇතුල් කරනවා. හොඳට මතක තියාගන්න පරිගණකයට යම් දෙයක් ඇතුල් කරොත් මේ ඇතුළත් කරන දේ පරිගණකය තුල තියාගන්න ඕන. දන්නවද මෙහෙම මම පරිගණකයට සංඛ්‍යාවක් ඇතුළත් කරා. දැන් පරිගණකය මොකද කරන්නේ? මේ සංඛ්‍යාව තියාගන්න ඕන. මම මේ පරිගණකයට සංඛ්‍යාව ඇතුළත් කරේ කිසියම් සැකසීමක් සඳහා. කොහෙද මේක තියාගන්නේ? පරිගණකයේ මතකයේ. පරිගණක මතකයේ. හිතන්නකෝ මෙන්න මේක කියන පරිගණක මතකයේ. මේක තමයි පරිගණකයේ මතකයේ. හරි? මට සංඛ්‍යාවක් දාන්න ඕනේ පරිගණකයට මම කරන්නේ පරිගණක මතකයේ ඉඩ කොටසක් නම් කරනවා. මේක මම නම් කරන්න n කියලා. හරි? පරිගණක මතකයේ කොටසක් කරන් මම නම් කරනවා. ඇයි මේ නම් කරන්නේ? දැන් දන්නවනේ දුවල පුතාලා නේ. දුවල පුතාලා ඉපදුණු ගමන්ම දෙමාපියෝ කරපු පළමු දේ තමයි ඕ කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා බැලුවා. නේ? ඕක දෙමාපියන්ට කලින් කවුද ලියන්නේ? ડોක්ටර්. ડોක්ටර් තමයි හොයාන ලියන්නේ. කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා. උපන්න වෙලාව දුන්නාම අම්මා තාත්තා දුන්නා නමක් තියන්න. ඇයි මේ නම තියන්නේ? ඕ වෙන් කරලා හඳුනා ගන්න අනිත් අයගේ. නේ? අනිත් අයගෙන් වෙන් කරලා හඳුනා ගන්න. දැන් ඉස්සර කාලේ නම් ගෙවල් වල ඕනේ ලොක්කි පොඩ්ඩි මද්දුමි එහෙමනේ කිව්වේ. දැන් එහෙම නම් නැහැ. දැන් වෙන වෙනම නම් තියෙනවා. හරි? හරි. ඒතකොට මේකට නමක් දෙනවා මම ගබඩා ස්ථානෙට වෙන් කරලා හඳුනා ගන්න. පැහැදිලිද කතාව? මෙන්න මේ විදිහේ හදන එකට කියනවා මතක විචල්යක් කියලා. මේ තියෙන මතක විචල්යක්. ඇයි මේකට මතක කතාව කිවි? මේක හදන්නේ පරිගණකයේ මතකයේ මෙමරි එකේ. මෙමරි එකේ තමයි මේක හදන්නේ. මේ විචල්්‍ය කතාව. මොකද විචල්්‍ය? දැන් මේකට දුන්න නම n. මම අහනවා කගෙන් හරි දෙකකින් පුතෙන්ගෙන් හරි අංකයක් කියන්න කියලා. නම්බර් එකක් කියන්න. එයා කියයි 5 කියලා. අපි හිතමු 5 කිව්වා කියලා. එහෙනම් මම 5 කියන සංඛ්‍යාව මේකට දැම්මා. දැන් n වලගේ 5යි. තව කගෙන් හරි අහන දෙකකින් හරි පුතෙක්ගෙන් හරි නම්බර් එකක් එනවා. එයා කියනවා 30යි. දැන් මොකද වෙන්නේ? 30 දානවා මෙතෙන්ට. n වලගේ දැන් 30යි. අන්න ඔයාලට දී වැටෙනවා. මේ n වල තියෙන අගය වෙනස් වෙනවා. ස්ථිර අගයක් නෙවෙයි. අපි කොට කියනවා විචල්යක් කියලා. එහෙනම් මොනවද මේ මතක විචල්්‍ය කියලා කියන්නේ? පරිගණකයට ඇතුළත් කරන දත්ත తాවකාලිකව මතකයේ ගබඩා කරන ස්ථාන මතක විචල්්‍ය ලෙස හඳුන්වයි. මෙන්න මතක විචල්්‍යය. දැන් මේක හදන්නේ කොහොමද? මේක මම සරලව ලියනවා. n සමානයි බිඳුව. ඇතැම් අවස්ථාවලදී අපිට වටිනාකම් නෙවෙයි අපිට ඇතුළත් කරන්න වෙන අක්ෂර. දැන් නමක් එහෙම ඇතුළත් කරනවා කියලා ගමු. නමක් දාන්න ඕන. හරි? නමක් දාන එක මම ගන්නම්කෝ an කියලා. an. ඒක මම හදා ගන්න ඕනේ ස්පේස් විදිහට. මම කරනවා ස්පේස් 30යි. ඒතකොට මෙහෙම කිව්වහම එයා කරන්නේ පරිගණක මතකයේ ඉඩක් හදලා ඒක නම් කරගන්නවා an කියලා. මේ නම් ඕන එකක් දෙන්න. හැබැයි මෙහෙමයි ඉතින් නමක් දෙද්දි තේරුමක් තියෙන්න දෙන්න ඕන. x y z p q r l m n එහෙම දෙන්න එපා. හරි?
තේරුමක් තියෙන්න නමක් දෙන්නේ. ඕගොල්ලොත් එහෙමනේ. ඕගොල්ලෝගේ නමේ තේරුම ඇති උනේ කොහොමද නේ? උපන්න වෙලාව අනුවනේ. නමක් දානවා. ළඟහල පාලින් හොයාගන්න බැරි නම් අරිසෙන් අහුබුදු මහත්මයාට කතා කරලා එතුමා නෑ දැන් එතුමාගේ දියණිය දැන් වැඩේ කරනවානේ. විස්තරයල්ලා නමක් එන්න ගන්න ලස්සන නමක්. ඒකල්ල ඒක දා ගන්නවා. right. මෙතනදී ඔයගොල්ලන්ට තියෙනවා දෙයක් බලන්න. ඇතුළත් කරන දෙයට ගැළපෙන්න නමක් දාගන්න. නමක් දානවා කියලා xy කියලා දාන්න එපා. හරි? පැහැදිලිද වැඩි? ඔන්න දැන් තැන් දෙයක් හදුනා. ඒතකොට මෙයාට දාන්න පුළුවන් අක්ෂර 30ක් මේ ස්පේස් 30යි. an කියන එක්කිනාට. n කියන එක්කිනාට වටිනාකම් දාන්න පුළුවන්. ඔන්න ගබඩා ස්ථාන හදාගන්න විදිහ. හරි? යමු ඊළඟ ගැටලුව බලන්න. පරිගණකයට සංඛ්‍යාවක් ඇතුළත් කරා. දැන් තියෙනවා ඇතුළත් කරන්න. එය මුද්‍රණය කිරීමට පරිගණකයට සංඛ්‍යාවක් දාන්න ඕනි මුද්‍රණය කරන්න ඕනි. දැන් මම කියලා දුන්නා පරිගණකයට මොන හරි දෙයක් ඇතුළත් කරොත් පරිගණක වැඩසටහනකදී අපිට සිදු වෙනවා මේක තියාගන්න තැනක් හදන්න. තැනක් හදන්නේ කොහොමද? නමක් දීලා. හරි. අපි හඳුනාගමු මේ ගැටලුවට අදාළ මොනවද ආදාන? සැකසුම් සහ ප්‍රතිදාන ආදාන සැකසුම් ප්‍රතිදාන මොනවද ආදාන වෙන්නේ? සංඛ්‍යාවක් ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් මම ඇතුළත් කරන තැනක් හදන්න ඕනේ. කොහොමද තැනක් හදන්නේ? මම ගන්න සංඛ්‍යාව දාන තැන n සමානයි බිංදුව. n සමානයි බිංදුව. දැන් මේ ඇතුළත් කරන සංඛ්‍යාවට මොනව හරි කරන්න කියලා තියෙනවද? නැහැ. මොනවත් කරන්න කියලා නැහැ. එහෙනම් සැකසීමක් නැහැ. මොකද්ද කියන්නේ? සංඛ්‍යාවක් ඇතුළත් කර එය මුද්‍රණය කිරීමට. එහෙනම් කවුද මුද්‍රණය කරන්නේ? ප්‍රතිදානය කරන්නේ කවුද? සංඛ්‍යාව. දැන් සංඛ්‍යාව කොහෙද තියෙන්නේ? n වල. එහෙනම් n තමයි මුද්‍රණය කරන්න ඕන. ඔන්න තවත් ආකාරයක ඇල්ගොරිතම් වර්ගයක්. හරි. අපි මේකෙමුත් උදාහරණ කීපයක් බලලා. හරි. අපි ලියන්න යන්නේ මේට අදාළ ගැලීම් සටහන. ඔන්න පටන් ගත්තා. start. මොකද කරන්න ඕන? සංඛ්‍යාවක් ආදානය කරන්න තැනක් හදන්න ඕනේ. ආදානයක් කරන්න තියෙනවා. එහෙනම් තැන හදන්න ඕනේ. තැන හදන්න. මම මේ පොඩ දිග පොඩක් අඩු කරගන්නම්. දිග අඩු කරගන්නම්. ඉස්සරම කරන්න ඕන තැනක් හදන්න ඕනේ. මෙයා හදන්න ඕනේ. මම ගන්නවා n සමානයි බිංදුව. නේ? හරි. දැන් කාට හරි මෙහෙම තර්කයක් දාන්නත් පුළුවන්. ඒකත් මම කියලා දීලා මෙන්න. හරි. හරි මෙහෙම. එකත් හදාගම යමු. මෙහෙම. හරි. දැන් සකස් කරනවනේ. සංඛ්‍යාවක් ඇතුළත් කරන්න තැනක් හදන එක සැකසීමක්. හරි. ඒකත් හරි. වෙනවම හැදුවා. n සමානයි බිංදුව. ආදානය කරන්න ඕන සංඛ්‍යාව n වලටනේ. එහෙනම් n. ආදානය කර සංඛ්‍යාව n වලට. දැන් සංඛ්‍යාව තියෙන n වල. මං කිව්වා මම මොන හරි දෙයක් දැම්මොත් එහෙම ඒක මතක ස්ථානයට යනවා. සංඛ්‍යාව මම ඇතුළත් කරාම n වලට යනවා. n වලට තමයි මම සංඛ්‍යාව දාන්න කියන්නේ. ප්‍රතිදානය කරන්න කියන්නේ සංඛ්‍යාව. එහෙනම් ප්‍රතිදානය කරන්නත් ඕනි n. එහෙනම් මේක සරලව ලියන්න පුළුවන් මෙහෙම. හරි? කොහොමද? ගමු start. තැනක් හදනවා. මම ගන්නම් n සමානයි බිංදුව. මේක ක්‍රියාවලියක්. හොඳට මතක තියාගන්න පුතාලා ක්‍රියාවලිය ලියන්නේ කොහෙද? ත්‍රිකෝණාශ්‍රය ඇතුලේ. ඊට පස්සේ සංඛ්‍යාව ඇතුළත් කරගන්න ඕනේ. ඒක ආදානයක්. ආදාන ලියන්නේ මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රවල. මම ලියන්නම් ආදානයක් හින්දා input n. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? වෙන මොකක් සැකසුම් නැහැ. තැනක් හැදුවා. තැනට නම්බර් එක දැම්මා. නම්බර් එක print කරා.
ආයෙත් ඕනේ කවුද පුතේ? ත්‍රිකෝණාශ්‍රයක්. එහෙමද? නෑ සමාන්තර ආශ්‍රයක් අවශ්‍ය වෙනවා. ලිව්වා output. කවුද output කරන්නේ? n. මෙච්චරයි. එහෙනම් මොකද කරේ? අපිට පුළුවන් stop කරගන්න පුළුවන්. stop කරගන්න පුළුවන්. හරි. අපි ලියමු ව්‍යාජකීර්ති. ව්‍යාජකීර්ති මෙහෙමයි. ව්‍යාජකීර්ති මෙහෙමයි. පටන් ගන්න begin. begin කියලා පටන් ගන්නවා. ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලිය නම් අපි ලියනවා process කියලා. process කියලා ලියනවා. process. කවදා දන්න ඕනේ n. n සමානයි බිංදුව. n සමානයි බිංදුව. process n සමානයි බිංදුව. ඊට පස්සේ ඉන්පුට් කරන්න ඕන නම්බර එක. එහෙනම් මම ලියනවා get n නම්බර එක කියව ගත්තා. get n. ඊට පස්සේ යාව ඩිස්ප්ලේ කරා show n. මම ආයෙත් මතක් කරනවා මේ ලියන හැම ඇල්ගොරිතම් එකකටම අදාළ පැස්කල් ක්‍රමලේඛනයේ මම අනිත් දවසේ කියලා දුන්නා. ඉඩ තියා ගන්න ඕනේ ඒවට. හරි. ඊට පස්සේ end. අවසානයි. හරි. right එහෙනම් මේකේ ගැටලුව ලියානේ මුස්සල්ලා. ගැටලුව අංක 3. හරි පුතේ. බලමු හතරවෙනි ගැටලුව. පරිගණකයේ සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒවා එකතුව මුද්‍රණය කිරීමට ගැරීම් සරහන ව්‍යාජකීර්තියක් හා පැස්කල් ක්‍රමලේඛනයක් සකසන්න. හරි. දැන් ගැටලුව කියවේදී මට තේරෙනවා පරිගණකයට සංඛ්‍යා දෙකක් දාන්න ඕන. හරි. පරිගණක මතකයේ මේක නම් තැන් දෙකක් ඕනේ. මම ගන්නම් පළවෙනි තැන n1 දෙවෙනි තැන n2. ඉතින් මගේ ළමයිට මට ඕන නම් දැම්මා වගේ ඕනට ඕන නමක් දාගන්න පුළුවන් මේ හදන ගබඩා ස්ථානවලට. මතක විචල්්‍ය වලට මම n1 n2 කියලා දාගත්තා. number 1 number 2 කියන්න. තීරුමක් ඇතුව. ඊට පස්සේ මට කරන්න වෙනවා මේ දෙක එකතු කරලා හරි එකතුව දාගන්න ඕනේ. n1 n2 එකතු කරලා එකතුව දාගන්න. ඒක මම ගන්නම් t කියලා. මොකද ගන්නේ t. n1 n2 එකතුව t. හරි. එහෙනම් ගබඩා ස්ථාන කීයක් ඕන වෙනවද? 3ක් හදාගන්න වෙනවා. n2 n2 t n1 n2 t 3ක් ඕන වෙනවා. හරි. අපි දැන් හඳුනාගනිමු මේකට අවශ්‍ය ආදාන මොනවද? හරි. ආදාන මොනවද? සැකසුම් මොනවද? ප්‍රතිදාන මොනවද? හරි. ගබඩා ස්ථාන 3ක් හදන්න වෙනවා. n1 n2 n3. හරි. දැන් මේ ගබඩා ස්ථාන හදන වැඩේ දැන් ටික ටික වැඩේ පැහැදිලි වෙනදා මගේ හරියට කමන තව අපි දෙකක් තුනක් ගියාට පස්සේ වැඩේ නවත්තමු. හරි. කොහොමද? n1 සමානයි බිංදුව n2 සමානයි බිංදුව t සමානයි බිංදුව. හරි. ඔන්න සැකසුම් ටික හරි. n1 n2 n3. දැන් මේකේ කියන්නේ සංඛ්‍යා දෙකක් ඇතුළත් කර. ඇතුළත් කරන්නේ සංඛ්‍යා දෙක. එහෙනම් ආදානය කරනවා කවුද? n1ට ආදානය කරනවා n2ට ආදානය කරනවා. අපි එකතුවත් ආදානය කරනවද? නෑ. පරිගණකෙන් හදාගන්නේ. කොහොමද එකතු හදාගන්නේ? t හදාගන්නවා සංඛ්‍යා දෙක එකතු කරලා. n1ට දැම්ම පළවෙනි සංඛ්‍යාව. හරි. n1ට දැම්ම පළවෙනි සංඛ්‍යාව. එකතු කරා දෙවෙනි සංඛ්‍යාව. ඒක n2 තියෙන්නේ. හරි. දැන් n1 n2කට සංඛ්‍යා දෙක දාලා එකතුව ගත්තා t වලට. දැන් කවුද ප්‍රතිදානය කරන්න ඕනේ? එකතුව තමා මුද්‍රණය කරන්න ඕනේ. එකතුව මුද්‍රණය කරන්නේ කවුද ප්‍රතිදානය කරන්න ඕනේ? t. t තමයි මුද්‍රණය කරන්න. පැහැදිලිනේ වැඩි? හරි. ඔන්න අවශ්‍ය දේ කරා.
දැන් යම් ගැලීම් සටහන ව්‍යාජකයේ තේම හදාගන්න. හරි. හරි පොඩ්ඩක් මම ඉඳ ටික අරගෙන ඉන්න. පටන් ගත්තා. start. දැන් තුන හදාගත්තා කොහොමද? n1 සමානයි බිංදුව n2 සමානයි බිංදුව n3 සමානයි බිංදුව. එක ක්‍රියාවලිය. දැන් තුන හදාගත්තා. ඊට පස්සේ සංඛ්‍යා ටික ආදානය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙනවා ඉන්පුට් එකක්. මම ගන්නම් ඉන්පුට්. කවුද ඉන්පුට් කරන්නේ? පළවෙනි සංඛ්‍යාවයි දෙවෙනි සංඛ්‍යාවයි. හරි. සංඛ්‍යා දෙක ඇතුළත් කරාට පස්සේ තමයි එකතුව හදා ගන්න ඕනේ. හරි. එහෙනම් කොහොමද ලියන්නේ? එක ක්‍රියාවලිය. t සමානයි n1ට එකතු කරනවා n2ක්. ඊට පස්සේ ප්‍රතිදානය කරන්න ඕන t. එහෙනම් මම ලියනවා මොකද්ද? output t. ඊට පස්සේ වැඩේ ඉවරයි. දැන් මොකද බබෝ වෙන්න ඕන? stop. හරි. එන්න ගියා ඊළඟට. දැන් ගමු. ඔව් වෙන පාටක් ගමු. මොකද්ද? ව්‍යාජකේතේ. ව්‍යාජකේතේ ලියන්නේ begin. begin. හරි. ඊට පස්සේ ගබඩා ස්ථාන හදන්න ඕනේ. කොහොමද ලියන්නේ? ඔව්. process. කොහොමද? n1 සමානයි බිංදුව n2 සමානයි බිංදුව t සමානයි බිංදුව. හරි. t සමානයි බිංදුව. හරි. ඊට පස්සේ ඇතුළත් කරගන්න ඕන සංඛ්‍යා දෙක. දැන් හදාගත්ත සංඛ්‍යා දාගන්න ඕනේ. එහෙනම් මම ලියන මොකද්ද? read n1 පළවෙනි සංඛ්‍යාව කියවා ගත්තා. read n2. ඊට පස්සේ සංඛ්‍යා දෙක කියවා ගත්තා. එකතුව හදාගත්තා. ඒකට ගමු process නැත්නම් calculate. කොහොමද දෙන්නේ? t සමානයි n1 එකතු කිරීම n2. අවසානයේ පෙන්නනවා එකතුව තියෙන t වල. show කරා t. හරි. ඊට පස්සේ n2. හරිද මේ පුතේ ලියාගමු. හරිද පුතාලා? හරි. අපි තව එකක් බලමු. විවේකයට ප්‍රථම ගැටළු අංක 5. හරි පොඩි වෙලාවක් දෙන්න. කරන්න බලන්න සංඛ්‍යා 3ක්. සංඛ්‍යා 3ක් පරිගණකයට දාන්න ඕනේ. හරි? එකතුව හා සාමාන්‍ය මුද්‍රණය කරන්න ඕනේ. එහෙනම් ගබඩා ස්ථාන කීයක් ඕනද? දැන් හිතන්න. මෙන්න පරිගණක මතකය. හරි? සංඛ්‍යා 3ක් දාන්න ඕන. දැන් ගබඩා ස්ථාන 3ක් ඕනේ. මම නම් කරගන්නම් n1 n2 n3. හරි වැඩි. ඊට පස්සේ එකතුව හා සාමාන්‍ය.
දැන් එකතුව හදලා දාගන්න ඕන තැනක්. සාමාන්‍ය හදලා දාගන්න ඕන. එකතුව දාන තැන t කියලා ගමු. total කියන එකේ නේ. සාමාන්‍ය හදලා දාගන්න එක මම ගන්නම් a average. හරිද පුතාලා? ඔන්න උදව්වක් කරා. හරි පුතාලා. බලමු. සංඛ්‍යා තුනක් දාන්න තැන් තුනක් අවශ්‍යයි. එකතුව හදා ගන්න ඕන සාමාන්‍ය. දැන් ආදාන සැකසුම් ප්‍රතිදාන ලියන්න නැතුව පුළුවන්ද? කමන්න මේක විතරක් මම ලියන්නම්. ඊට පස්සේ ඒක මම ලියන්නේ නැහැ. ආදාන සැකසුම් සහ ප්‍රතිදාන. හරි. තැන් තුනයි මම ලියන්නම්. n1 n2 n3 සමානයි බිංදුව ta සමානයි බිංදුව. මම කෙටියෙන් ලිව්වා. මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඉස්සරහට කියලා දෙනවා. හරි. නමුත් ඔකට හිතන්න පුරුදු කරන්න බෑ පුතේ. යම් දෙයක් ක්‍රමානුකූලව කියලා දුන්නාට පස්සේ වැඩේ කරගෙන යනවා. අතරින් පතර පැනපු ගමන් කොල්ල හොල්මා. මොකද කරේ කියලා බලනවා. හරි. right. දැන් ආදාන ගන්න ඕන මොනවටද? පළවෙනි සංඛ්‍යාව n එකට, දෙවෙනි සංඛ්‍යාව n දෙකට, තුන්වෙනි සංඛ්‍යාව n තුනට. ඊට පස්සේ එකතු හදා ගන්න ඕන. t සමානයි n1 එකතු කිරීම, n2 එකතු කිරීම, n3. සාමාන්‍ය ඇවරේජ් එක හොයන්නේ කොහොමද? සංඛ්‍යා තුනේ එකතුව බෙදනවා 3. t වල තියෙනවා එකතුව බෙදනවා 3. මොනවද ප්‍රදාන කරන්න ඕනේ? එකතුව සහ සාමාන්‍ය. හරි. ලියමු. මම ඊට පොඩ්ඩක් ගන්නම් ඈ. start. right. n1 n2 n3 අනිත් ටිකත් ගමු. t a සමානයි බිංදුව. හරි. දැන් සංඛ්‍යා ටික ඇතුළත් කර ගන්න ඕන. තැන් ටික හදාගත්ත සංඛ්‍යා ටික ඇතුළත් කර ගන්න ඕන. input n1 n2 n3. හරි. ඊට පස්සේ ක්‍රියාවලි දෙකක් තියෙනවා. මම දෙකම එකේ ලියන්න පුළුවන්. ඇයි එක වෙලාවෙ තමයි කරන්න ඕනේ. එක ක්‍රියාවලියක් කරලා ඊළඟ ක්‍රියාවලිය තියෙනවා නම් පිළිවෙල හරියට ලියා ගන්න ඕනේ. සමහර වෙලාවට මේ එකම තැන ක්‍රියාවලිය එන්නේ නැහැ. ඒතකොට වෙන වෙනම ක්‍රියාවලිය හදා ගන්න වෙනවා. ටිකක් තමයි t සමානයි n1 එකතු කිරීම, n2 එකතු කිරීම, n3. සාමාන්‍ය හොයා ගන්නවා කොහොමද? t බෙදනවා 3. හරි. දැන් මොකද කරන්න ඕනේ? ප්‍රතිදානය කරන්න ඕනේ. display. කාවද? sorry. display කරන්න ඕනේ t සහ a. t සහ a. එපමණයි. දැන් මොකද්ද? stop. stop. ලියමු ව්‍යාජකීයතයත් begin දාගමු process කොහොමද මේකම ලියන්න කමන්න n1 n2 n3 සමානයි බිංදුව t i සමානයි බිංදුව. දැන් ආදාන ටික ගන්න ඕනේ. මම ගන්නම් get කියන වචනේ get කරගන්නවා. n1 පළවෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව සහ තුන්වෙනි සංඛ්‍යාව. හරි. දැන් කැල්කියුලේෂන් ටිකක් තියෙනවා මේ හදා ගන්න ඕන.
එකතුව calculate කොහොමද t සමානයි n එක එකතු කිරීම n දෙක එකතු කිරීම n තුන හරි පහළ ලියන්නම්කෝ නැත්තම් කොහොමද t සමානයි n එක එකතු කිරීම n දෙක එකතු කිරීම n තුන සාමාන්‍ය හදා ගන්නවා ඇවරේජ් e සමානයි t බෙදීම 3 හරි අවසානයේ ප්‍රතිදානය කරන්න ඕනේ ඒක අපි ගමු show කියලා show කවුද show කරන්න ඕන සාමාන්‍ය සහ එකතුව t, a එපමණයි එහෙනම් n කරා බලන්න දැන් පුතාලා දකින්න ඇති දැන් මේක මම ලියනකොට විශේෂ ක්‍රම කීපයක් පාවිච්චි කරා එකක් තමයි මේ දැන් පේලි ලියනකොට begin සහ end එක කෙලින් අනිත් ඒවා ඔක්කොම ඇතුළට වෙන්න ලිව්වේ පැහැදිලි හරි එහෙනම් මේක ලියාගෙන අපි යන් ප්‍රශ්නාංක 6 බලන්න ප්‍රශ්නාංක 6 හරි ප්‍රශ්නාංක 6 මෙහෙම තියෙනවා පරිගණකයට ත්‍රිජ්‍යකෝණාශ්‍රික දිග හා පළල ඇතුළත් කර එහි වර්ගඵලය මුද්‍රණය කිරීමට ගැලීම් සටහනක් ව්‍යාජකීයතයක් හා පැස්කල් ක්‍රම ලේඛනයක් සකසන්න. හරි? හරි. දැන් මේක දැකපු ගමන් මතක් වෙන්න ඕන. පරිගණක මතකයේ මොනවද කරන්න ඕන. හරි? රයිට් මෙහෙමයි. දැන් මේක දැන් හිතේ යදින්න ඕන දේවල්. දැන් මං හිතේ යදින්න ඕන දේවල් ටික ටික ලියන එකෙන් අයින් වෙනවා. හරි. ත්‍රිජ්‍යකෝණාශ්‍රේ දිග හා පළල දා ගන්න ඕන. දිගට කියනවා length කියලා. පළලට කියනවා breadth කියලා. දිග සහ පළල. ඒ වර්ගඵලය හොයා ගන්න ඕනේ. වර්ගඵලයට කියනවා area. මම ගන්නම් එක a කියලා. උන විචල්‍ය තුනක් ඕන වෙනවා. දිග දා ගන්න L පල්ල දා ගන්න B ගේ breadth හරි area එක හදා ගන්න A සරලයි දැන් ආදාන සැකසුම් ප්‍රතිදාන අපිට හිතේනවා කොහොමද අපි ඇතුළත් කරන්න ඕන පරිගණකයේ දිග සහ පළල පරිගණකයේ ඇතුලේ දිග පළලෙන් වැඩි කරලා වර්ගඵලය හොයා ගන්න ඕනේ ඊට පස්සේ වර්ගඵලය මුද්‍රණය කර ගන්න ඕනේ දැන් ආදාන සැකසුම් ප්‍රතිදාන ලියන්න යන්නේ නැහැ අපිට දෙමාපියෝ දීලා තියෙන එකක් ඒක පාවිච්චි කරලා ඔන්න ලියන්න යන්නේ හරි පටන් ගමු start හරි දැන් මම කව විචල්‍ය හදන කතාවත් අපි දන්නවා අපි කෙලින්ම ඉන්පුට් එකකට යමු කවුරුද length එකයි breadth එකයි දැන් ක්‍රියාවලියක් අවශ්‍යයි වර්ගඵලය හොයාගන්න area එක හොයන්න a සමානයි l වැඩි කරා b ගෙන් ඒක ත්‍රිජ්‍යකෝණාශ්‍රයක ලියන්න ඕන ක්‍රියාවලිය දැන් a ගේ තියෙන වර්ගඵලය කීයද කියලා මුද්‍රණය කරගන්න පුළුවන් හරි මම ගන්නම් display කියලා අවසානයේ කවුද බබු ස්ටොප් එක හරි ලියමු ව්‍යාජකේතය begin get L සහ B length එකයි breadth එකයි දිග සහ පළල අතුලත් කරගන්නවා ඊට පස්සේ process
මොකද්ද හදන්න ඕනේ? A සමානයි L වැඩි කරලා බීගෙන්. ඊට පස්සේ පෙන්නනවා show කවුද පෙන්නන්න ඕනේ? A. හරි right. එච්චරයි වැඩේ නැවැත්තුවා. end. හරි right ලියා ගන්න ගැටලුවත් එක්ක. හරි අපි යන් ඊළඟ කොටසට. දෙයයන්ගේ තෝරා ගැනීමක් කරන්න. තෝරා ගැනීමක් කරන්න නම් කොන්දේසියක් තියෙන්න ඕනේ. තෝරා ගන්න නම් කොන්දේසි තියෙන්න ඕනේ. කොන්දේසි ගොඩනගන්නේ කොහොමද? කොන්දේසි ගොඩනගන්න භාවිතා කරනවා සංකේත කීපයක්. හරි අපි ගමු. හරි. කොන්දේසි ගොඩනගන්න යන්නේ. කොන්දේසි හරි කොන්දේසි අපි ගමු කන්ඩිෂන් මේ කොන්දේසි ගොඩනගන්න සංකේත කීපයක් භාවිතා කරනවා කොන්දේසි ගොඩනගන්න සංකේත කීපයක් භාවිතා කරනවා හරි සංකේත කීපයක් භාවිතා කරනවා බලමු මොනවා සංකේත කියලා හරි මේ සංකේත වලට තියෙනවා තේරුමක් හරි බලමු උදාහරණයකට හරි පළවෙනි සංකේතය තමයි සමාන හරි එතකොට මේකේ වැදගත්ම කාරණාව තමයි මේකේ තේරුම. මොකද්ද මේ බලන්නේ? කොන්දේසියකදී බලන්නේ සමානද කියලා. සමානද. උදාහරණයක් ගත්තොත් එමේ x සමාන 5. මෙතනදී බලන්නේ x සමානද 5ට. ඔන්න තේරෙන භාෂාවෙම ලිව්වා. තව එකක් තියෙනවා විශාලයි. කොන්දේසියකදී බලන්නේ විශාලද කියලා. විශාලද. මේම ලියුවොත් මොකද මේකේ තේරුම? x විශාලද 5ට. ඒක තමයි බලලා තියෙන්නේ. සංකේතේ කුඩායි කියන එක. කොන්දේසියකදී බලන්නේ කුඩාද. මේක කියවන්නේ වමේ සිට දකුණට හරි x කුඩායි 5 මොකද බලලා තියෙන්නේ x කුඩාද 5ට හරි බලලා තියෙන්නේ x කුඩාද 5ට x කුඩාද 5ට මේක විශාල හෝ සමානයි කොන්දේසියකදී එක බලන්නේ විශාල හෝ සමානද කියලා. හරි. මේකේ අර්ථය මොකද්ද මෙහෙම ලිව්වොත්? x විශාල හෝ සමානද 5ට. සරල සිංහලෙන්ම ලියුවා. හරි. ඊළඟ එක. මේක බලන්න කුඩායි හෝ විශාලයි. හැබැයි කොන්දේසිකදී බලන්නේ කුඩා හෝ විශාලද? කුඩා හෝ විශාලද? මෙහෙම ලියලා තිබ්බොත් තේරුම් වෙන්නේ x කුඩායි හෝ විශාලද 5ට.
කුඩා හෝ විශාලද පහට. x කුඩා හෝ විශාලද පහට. හරි. දැන් මට කියන්නේ මෙන්න මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම තමයි අසමානද කියන එක. සමාන නැද්ද කියන එක. අසමානද. මේකේ තේරුම අසමානයි කියන එක. නමුත් කොන්දේසියකට ගද්දි අර්ථ දක්වනවා අසමානද. ඒතර මේකටම තව එකක් පාවිච්චි කරනවා මෙහෙම. එක්සැමිනේෂන් එකයි සමාන. හරි? ඔය දෙකෙම කියන්නේ එකක්. හරි? අසමානද. කාටද ලියන්න පුළුවන් x පහ. එහෙම නැත්නම් ගන්න පුළුවන් x පහ. මේ දෙකම එකයි. මේ දෙකම බලන්නේ x අසමානද පහට කියන එක. x අසමානද පහට කියන එක බලන්න. හරි. එහෙනම් කොන්දේසි ගැන ඉගෙන ගන්න කලින් දුවල පුතාලට පුළුවන් වෙන්න ඕනේ මේ කොන්දේසි ගොඩ නැගෙන ආකාරය කොහොමද කියලා බලා ගන්න. හරි? පැටලිය ගන්නකො මාතෘකාව. කොන්දේසි. කොන්දේසි වලට අදාළ සංකේත තියෙනවා, තේරුමක් තියෙනවා, උදාහරණයක් තියෙනවා. හරි? ඉක්මනින් ලියාගමු. හරි පුතේ. එහෙනම් අපි යමු වර්ණයන් ගැන කතා කරන්න. හරි. වර්ණයන් විස්තර කරන්න මේ වගේ රූප සරණ භාවිත කරන්න. හරි. මම කර කොන්දේසිය. කොන්දේසිය ලියන්නේ මෙන්න මෙතන. එතන තමයි කොන්දේසිය ලියන්නේ. ඕනෑම කොන්දේසියක් බලද්දී ඒක සත්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම කොන්දේසිය අසත්‍ය වෙන්න පුළුවන්. සත්‍ය වෙන්න පුළුවන්, අසත්‍ය වෙන්න පුළුවන්. කොන්දේසිය සත්‍ය වුණොත් මෙන්න පියවර ටික මේක තමයි කරන්න ඕන. කොන්දේසිය අසත්‍ය වුණොත් මේ පියවර කරන්න. හොඳට මතක තියාගන්න. ඒතකොට මේ පියවර දෙකම වෙන්නේ නැහැ. මේ පියවර දෙකෙන් එකයි එයා කරන්නේ. ඒකට තමයි කොන්දේසි භාවිතා කරලා වර්ණයන් තෝරගන්නේ. ඒතකොට මේක කොහොමද ගැලීම් සටහනේ ලියන්නේ? if කියලා ලියනවා කොන්දේසිය. මෙතන ලියනවා කොන්දේසිය සත්‍ය විට පියවර ටික. if එක යටතේ. else කියලා දැම්මොත් ඒකේ තේරුම කොන්දේසිය අසත්‍ය විට කරන්න ඕන පියවර ටික. හරි ඕක පොඩ්ඩක් පැහැදිලි වෙන්න අපි උදාහරණයක් කරලා යමු. උදාහරණයක් කරලා යමු. මම මේ උදාහරණෙට ගිහින් ඒ උදාහරණෙට එන්න. පරිගණකයට සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒවා සමානද අසමානද මුද්‍රණය කිරීමට ගැලීම් සටහනක් හා ව්‍යාජකීයතය පැස්කල් ක්‍රම ලේඛනයක් සකසන්න. එහෙනම් පරිගණකයට දානවා සංඛ්‍යා දෙකක්. ගබඩා ස්ථාන දෙකයි. ඊට පස්සේ බලනවා මේ සංඛ්‍යා දෙක සමානද කියලා. සමානද බලන මොන සංකේතයෙන්ද? මෙන්න සංකේතය. ඔන්න බැලුවා. n එක සමානද n දෙකට. එතකොට මේක සත්‍ය වෙන්න පුළුවන්. මේක අසත්‍ය වෙන්න පුළුවන්. දැන් සත්‍ය අසත්‍ය ලියන විදිහක් තියෙනවා. මේ බලන්නකො. හරි? සත්‍ය අසත්‍ය ලියන විදිහක් තියෙනවා. මම පෙන්නේ. සත්‍යය කියලා ලියන සමහරට t අකුර ලියනවා. t කියන්නේ true කියන එක. සමහරට y අකුර ලියනවා. y අකුර. ඒ කියන්නේ yes කියන එක. අසත්‍යය කියලා ලියන්නේ f අකුර ලියනවා. f කියලා කියන්නේ false. සමහරට n අකුර ලියනවා. n අකුර කියලා කියන්නේ මේ no කියලා ලියන්නේ. no. හරි?
හරි. එතකොට බලමු. අසත්‍ය නම් n අකුර ගමු. no. සත්‍ය නම් yes අකුර. හරි? හරි. එහෙනම් වැඩි කරමු. ඔක දිහා බල බල වැඩි කරමු. ඔන්න පටන් ගත්තා. start. හරි? සංඛ්‍යා දෙකක් ඇතුළත් කරනවා. කොහොමද ඒක ලියන්නේ? ඔව් input n1, n2 මේක ආදානයක්. සංඛ්‍යා දෙක ඇතුළත් කරා. දැන් බලන්න ඕන සමානද කියලා. මෙන්න සමානද බලන විදිහ. හරිනේ වැඩි? හරි. දැන් අවබෝධයක් තියෙනවා. දැන් මම අනවශ්‍ය ටික මකලා ඔන්න වැඩි පටන් ගන්න යන්නේ. start. සංඛ්‍යා දෙක ඇතුළත් කරගත්තා. n1, n2 දැන් බැලුවා if පළවෙනි සංඛ්‍යාව සමානද දෙවෙනි සංඛ්‍යාවට. මේක yes වෙන්නත් පුළුවන්, මේක no වෙන්නත් පුළුවන්. මතක තියාගන්න ඕන පැත්තකට yes no ගන්න පුළුවන්. හැබැයි මේ yes no අනුව වැඩේ කරන්න ඕන. හරි. yes වුණොත් මොකද කියන්න ඕන? සංඛ්‍යා සමානයි. එහෙනම් මම ඩිස්ප්ලේ කරනවා මොකක් කියලාද? ඔව්. පිළියම equal කියලා ලියමු. equal. හරි. ඒක වෙන්නේ නැහැ. සමාන වෙන්නේ නැහැ. එහෙනම් කියනවා මොකද්ද? display කියලා. මොකද්ද? not equal. හරි. අන්න දැන් සම්බන්ධකයක් වණ වෙනවා. හරි. එතකොට සංඛ්‍යා දෙක සමාන වුණොත් මේ පැත්තෙන් පහළට යනවා. අසමාන වුණොත් මේ පැත්තෙන් පහළට යනවා. මෙතෙන් එනවා කවුද? stop එක. නවතින්න ඕන. හරි. begin. numbers ගන්නවා කොහොමද ඒක ලියන්නේ? get n1, n2. දැන් චෙක් කරලා බලන්න numbers ටික සමානද කියලා. කොහොමද ඒක ලියන්නේ? if n1 සමානද n2ට. n1 සමානද n2ට. සත්‍ය වුණොත් ඒ ටික මේක ඇතුලෙන් ලියනවා. සත්‍ය වුණොත් මොකද කරන්න ඕනේ? show කරා. පෙන්වන්න ඕනේ සමානයි කියලා. කොහොමද? equal. එහෙම වෙන්නේ නැහැ. else. එහෙම නැත්තම් සමාන නැහැ. එහෙනම් show කරනවා not equal කියලා. හරි. if එක එච්චරයි. if එකෙන් කරන්න ගියදී එච්චරයි. එහෙනම් if එක අවසන් කරන්න අපි ලියන්න ඕනි end if. පැහැදිලිනේ වැඩි? if else end if එක කෙලින් එන්න ඕන. මේ දීලා තියෙන කොන්දේසිය සත්‍ය නම් කරන්න දුවල මෙතන ලියන්න ඕන. හරි? right. අපි මෙතන ලියනවා term එකක් then කියලා. then මොකද then කියන එකේ තේරුම? n1 n2ට සමාන වුණොත් කියන එක. හරි? හරි. එහෙනම් මම ගන්නම් then. t h e n. then. begin එකට n2 එන්න ඕන. හරි. පැහැදිලිනේ වැඩි? ඔන්න ප්‍රශ්නෙත් ලියාගෙන පටන් ගමු ඇඳ ගන්න.
ඊළඟ ගැටලුව බලන්න. හරි. මේමයි. පරිගණකයේ සංඛ්‍යා දෙකක් ඇතුළත් කර ඒවයින් විශාලම සංඛ්‍යාව. සංඛ්‍යා දෙකක් පරිගණකයට දානවා පෙන්වන්නේ විශාලම එක විතරයි. හරි. අපි තේරෙන විදිහට මොන දෙයක් ඇඳගමු. මොන පරිගණකයේ තියෙනවා. පරිගණකයට සංඛ්‍යා දෙකක් දැම්මා. මෙයා ගන්නම් මං n1 කියලා මෙයා n2යි. අපිට සංඛ්‍යා දීලා නැහැනේ සංඛ්‍යා දෙකක්. මොනවා හරි සංඛ්‍යා දෙකක්. දැන් මොකද කරන්න ඕනේ? අපි හිතමු n1 විශාලයි කියලා n2ට. එතකොට මේක yes වෙන්නත් පුළුවන් මේක no වෙන්නත් පුළුවන්. මෙන්න මම හිතපු එක. පැහැදිලිද? මේක තමයි මම හිතුවේ. හිතපු එක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. හරි. සත්‍ය වුණොත් n1 විශාලයි කියලා මම බැලුවා ඒක ඇත්ත වුණා. එහෙනම් විශාල කවුද? n1. හරි. මම බැලුවා n1 විශාලයිද කියලා n2ට. ඒක වෙන්නේ නැහැ. n1 විශාල නැහැ. එහෙනම් කවුද විශාල? n2. ඔන්න සංකල්පයක හැදුවා. පරිගණක මතකයේ මෙහෙමයි. එන්න බැලුවා කන්ඩිෂන් එක ගන්න. එළියට දැම්ම අවශ්‍ය දෙයකට. අපි යන්න. පිළිගන්න. ඇතුළත් කරගත්ත සංඛ්‍යා දෙක සරලයි දැන් දන්නවා. input n1, n2. දැන් සංඛ්‍යා දෙක සංසන්දනය කරලා බලන්න. මොකෙන්ද බලන්නේ if එකෙන්. n1 විශාලද n2ට. එතකොට මේක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. අසත්‍ය වෙන්නත් පුළුවන්. සත්‍ය වුණොත් කාවද ඩිස්ප්ලේ කරන්නේ? මම බැලුවේ n1 විශාලයිද කියලා. n1 විශාලයි කියන එක සත්‍ය වෙනවා. ඒ කියන්නේ n1 තමයි ලොකු. ඊට පස්සේ n1 සත්‍ය වෙන්නේ නැහැ. n1 විශාල වෙන්නේ නැහැ. එහෙනම් මේක අසත්‍ය වෙනවා කියන්නේ කවුද විශාල? ඔව්. n2. හරි. අන්න සම්බන්ධ කරගත්තා. දැන් මොකද කරන්න ඕනේ? ස්ටොප් කරා. හරි ලියමු. ව්‍යාජකීයතේ. ව්‍යාජකීයතේ ලියමු. sorry. begin get කරගත්තා. n1 n2. දැන් බලන්න if එක දාලා if n1 විශාලද n2ට. එහෙම වුණොත් දෙන්නේ. එහෙම වුණොත්. හරි? එහෙම වුණොත් මොකද කරන්නේ? n1 විශාලයි. ඒක සත්‍ය වෙනවා. ඒ කියන්නේ n1 විශාලයි. එහෙනම් පෙන්නනවා. n1. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. n1 විශාල වෙන්නේ නැහැ. එහෙනම් ඒක ලියන්නේ කොහෙද? else කියන එකට. හරි? else. එහෙමත් කවුද පෙන්වන්න ඕනේ? n1 විශාල වුණ නැත්නම් විශාල වෙන්නේ කවුද? n2. if else කවුද එන්න ඕනේ? end if. begin එකට end එක. begin එකට end එක. හරි? right. ලියාගමු. හරි ප්‍රශ්න ලියාගත්තනේ. දැන් ඔන්න තුට් ටික පේනවනේ. මගේ අරමුණ තමයි දවස් 4කින් විතර මේ ටික අමාරුයි කියන පාඩම ලේසි කරලා දෙන එක. ඉතින් ඒකටත් ඔබේ කැපකිරීමක් තිබිය යුතුයි ඈ. තේරෙනවද? කැපකිරීමක් කරලා වැඩි අල්ලගමු. ලේසියෙන් ගොඩ යන්න පුළුවන්.
හරි එහෙනම් ඒත් එක්කම ඊළඟ ගැටලුව දෙන්නම් මේක තනියම උත්සාහ කරන්න gederදී. සංඛ්‍යා දෙකකින් කුඩා සංඛ්‍යාව. හරි දීපතේ එහෙනම් අදට අපි පන්ති නවත්තමු. කළගුණ සලකන්න ඕනේ. මේවන් කටයුත්තක් කරන්න මූලික වෙලා කටයුතු කරපු වැල්ගුණ සිකර මැතිදුන්ට මේවන් සත්කාරයන් තවදුරටත් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම පුතේ ඔබ අපි වාසනාවන්තයි. මෙවැනි සත්කාරයක් හරහා දැනුම බෙදා ගන්න අවස්ථාව ලැබීම ගැන. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.